ආදරණීය දුවේ පුතේ අපි කලින් පාඩමේදී කතා කළා නිෂ්පාදන සම්පත් පිළිබඳව. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න මූලික යෙදවුම් එහෙමත් නැත්නම් මූලිකාංග භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වයේ වශයෙන් නිෂ්පාදන සාධක 4ක් අපි ඉගෙන ගත්තා. ඒවා ප්‍රාථමික සාධක හා ද්විතීයික සාධක වශයෙන් කොහොමද වර්ග වෙන්නේ? ඒවා භෞතික සම්පත් හා මානව සම්පත් වශයෙන් කොහොමද වර්ග වෙන්නේ කියන එකත් අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා. අපි අද පාඩමින් මේ නිෂ්පාදන සාධක පිළිබඳව වෙන්වෙන්ව විග්‍රහ කරලා බලමු. හොඳයි. මුලින්ම අපි බලමු භූමිය කියන නිෂ්පාදන සාධකය පිළිබඳව. භූමිය අපි land කියලා කියනවා. ස්වභාව ධර්මයේ දායාදයක් වශයෙන් මිනිසාට ලැබී ඇති සියලු ස්වභාවික සම්පත් අපි භූමිය වශයෙන් හඳුන්වනවා. All the free gifts given by the nature. ස්වභාව ධර්මයේ දුන්නු සියලු ස්වභාවික දායාදයන් අපි භූමිය වශයෙන් හඳුන්වනවා. පියාවට තියෙන වාතය, කාලගුණය හා දේශගුණය, පශු සම්පත්, දීවර සම්පත්, ඛනිජ සම්පත්, සාගරය, තුරුලතා මේ සියල්ල අපි භූමිය වශයෙන් හඳුන්වනවා. ස්වභාවික සම්පතක් වශයෙන් භූමිය අපි පෙර සඳහන් කළා ඔබට මතක ඇති ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වශයෙන් කොටස් දෙකකට අපි බෙදුවා. ඒ අනුව අපි භූමිය කියන නිෂ්පාදන සාධකය එහෙම නැත්නම් භූමිය කියන ස්වභාවික සම්පත ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වශයෙන් කොටස් දෙකකට වර්ග කර දක්වනවා. Renewable resources and non-renewable resources කියලා. භූමිය නැමැති නිෂ්පාදන සාධකය තුළ හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක අපි කියනවා භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයක්. මිනිසාගේ නිර්මාණයක් නෙවෙයි භූමිය. ඒ නිසා අපි පෙර සඳහන් කළා භූමිය කිව්වේ ප්‍රාථමික නිෂ්පාදන සාධකයක් කියලා. ස්වභාව ධර්මයේ දුන්නු ස්වභාවික සම්පතක්. ස්වභාවික නිෂ්පාදන සාධකයක්. දෙක බොහෝ ආර්ථික විද්‍යාඥයෝ අවධාරණය කරනවා භූමිය කියලා කියන්නේ සැපයුම අනම්‍ය නිෂ්පාදන සාධකයක් කියලා. ඇතැම් ආර්ථික විද්‍යාඥයන් කියනවා භූමියේ සැපයුම පූර්ණ අනම්‍යයි කියලා. භූමියේ සැපයුම අනම්‍යයි කියන එකෙන් අදහස් වෙන්නේ රණසිංහ භූමිය කියන නිෂ්පාදන සාධකය මිනිසාට අවශ්‍ය පරිදි ප්‍රමාණාත්මක වශයෙන් අඩු වැඩි කළ නොහැකි බවයි. භූමිය මිනිසාට අවශ්‍ය පරිදි ප්‍රමාණාත්මක වශයෙන් ගුණාත්මක වශයෙන් නෙවෙයි පොහොර යොදා සකස් කරලා අපිට ගුණාත්මක වශයෙන් භූමිය අඩු වැඩි කරගන්න පුළුවන් ඒ ප්‍රමාණය. නමුත් ප්‍රමාණාත්මක වශයෙන් භූමිය වෙනස් කරන්න අඩු වැඩි කරන්න හැකියාවක් නෑ. භූමිය කියන එක ගොඩබිමට සීමා වෙනවා නම් ජෝසප් අපිට පුළුවන් මුහුද ගොඩ කරලා භූමිය විශාල කරගන්න. නමුත් භූමිය කියන්නේ ගොඩබිම පමණක් නෙවෙයි. ගොඩබිම, සාගරය, වායුගෝලය මේ සියල්ල භූමිය. ඒ නිසා මුහුද ගොඩ කළාට භූමිය වැඩි වෙන්නේ නැහැ. ගොඩබිම වැඩි වෙනවා. නමුත් භූමිය වැඩි වෙන්නේ නැහැ. සමතක තබා ගන්න ඕන. භූමිය කියන්නේ ගොඩබිම නොවන බව. ඒ නිසා ප්‍රමාණාත්මක වශයෙන් භූමිය කියන නිෂ්පාදන සාධක අඩු වැඩි කළ නොහැකි නිසා ෆර්නෑන්ඩෝ ආර්ථික විද්‍යාඥයෝ අවධාරණය කරනවා භූමිය කියලා කියන්නේ සැපයුම අනම්‍ය වූ නිෂ්පාදන සාධකයක් කියලා. භූමිය අපි බැලුවොත් සෙනෙලිගේ ගෙවත්තට ගිහිල්ලා සෙනෙලිගේ ගෙවත්ත අපි බඹ 5ක් 10ක් හැරුවොත් අපිට මොනව ලැබෙයිද?
සෙනලි ඔබගේ ගෙවත්ත අපි කම්කරුව කීප දෙනෙක් දාලා බඹ 5ක් 6ක් 7ක් 8ක් 10ක් සමහර විට 12ක් වෙන්නත් පුළුවන්. යටට හැරුවොත් මොනව ලැබෙයිද? මැණික් හම්බ වෙයිද නැද්ද? මං හිතන්නේ සෙනලි ඉන්න ප්‍රදේශයත් එක්ක බොහෝ විට වතුර හම්බ වෙයි. ජලය ස්වභාවික ජල උල්පත් හරහා එන ජලය අපිට ලැබෙයි. සමහර විට තඩි කළු ගලක් හම්බ වෙන්නත් පුළුවන් එච්චර බබ 10කට යන්න කලින්. නමුත් බොහෝ වෙලාවට ජලය හමු වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. අපි රත්නපුරේ පැත්තට ගිහිල්ලා හැරුවොත් අන්න එතන මැණික් හම්බ වෙනවා. අපේ චීනයේ පැත්තට ගිහිල්ලා හැරුවොත් බොතේජු ගල්ලගුරු හම්බ වෙනවා. මැද පෙරදිග පැත්තට ගිහිල්ලා හැරුවොත් මොනවද හම්බ වෙන්නේ? දොලානේ. යස් ඛනිජ තෙල් අපිට හම්බ වෙනවා. අපේ දකුණු අප්‍රිකාව පැත්තට ගියොත් අපිට රත්තරන් හම්බ වෙනවා. මැඩගස්කා පැත්තට ගිහිල්ලා හැරුවොත් ඒත් මැණික් හම්බ වෙනවා. අන්න බලන්න මේ භූමිය කියන ස්වභාවික සාධකය ලබා දෙන ඵලදාව ලබා දෙන නිමැවුම අපි කියනවා තැනින් තැනට වෙනස්. ඒ නිසා භූමියේ ඵලදාව විෂම ජාතියයි කියලා කියනවා. තුන්වෙනි කාරණාව. භූමියේ ඵලදාව විෂම ජාතියයි. සමජාතීය වෙන්නේ නැහැ. එහෙම නැතුව සෙනලිගේ ගෙවත්ත අපි හැරුවාම වම් පැත්තේ කෙරෝල හැරුවාම ඕම් මැණික් හම්බ වෙනවා. දකුණු කෙරවලට ගිහිල්ලා හැරුවාම රත්තරන් හම්බ වෙනවා. පල්ලෙහා කෙරවල ගිහින් හැරුවාම මිනිරන් හම්බ වෙනවා. අනිත් පැත්තේ කෙරවල ගිහින් හැරුවාම වතුර හම්බ වෙනවා. ගෙවත්තේ මැද්ද ගිහිල්ලා හැරුවොත් තෙල් හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවද සෙනලි? නෑ සර්. එහෙම හම්බ වෙන්නේ නෑ. ගෝමස් සෙනලිගේ ගෙවත්තේ එහෙම හම්බ වුනේ නැති වුණාට ගෝමස්ගේ ගෙවත්තේ 4 කොනයි මැද්දයි හැරුවොත් ඒ විදියට කනිජ තෙල්ද රත්තරන්ද මිනිරන්ද වතුරද ඔය කියන හැම දෙයක්ම 4 පැත්තෙන්ම හම්බ වෙනවද නැද්ද? නෑ හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ස්වභාව ධර්මය එහෙම දීලා නෑ. එක් තැනක එක් ප්‍රදේශයක ඔන්න රත්තරන් හම්බ වෙනවා. තවත් ප්‍රදේශයක හෝ තවත් රටක මිනිරන් හම්බ වෙනවා. තවත් තැනක ගල්ලඟු, තවත් තැනක මැණික් යනාදී වශයෙන් ස්වභාව ධර්මය ලබා දුන් ඵලදාව නිමැවුම අපි කියනවා තැනින් තැනට වෙනස් කියලා. ඒ නිසා ඔන්න ස්වභාව ධර්මයේ හැසිරීම එසේ. අපි තව ටිකක් කතා කළොත් අපි නුවරඑළිය පැත්තට ගියාම අපිට තේ හම්බ වෙනවා. උඩ රට තේ. දකුණු පළාතේ තේ තියෙනවා. හැබැයි ඒවා පහත රට තේ. එහෙම නැතුව අපි ගියොත් නතාෂා අපි ගියොත් හලාවත පැත්තට ඕම් තියෙනවා මොනවද? පොල්. මීගමුයි පොන්සේකා. මීගමු මාළු. ඕම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් භූමිය ලබලා දෙන නිමැවුම. සමහරු සින්දුවලක් තියෙනවනේ නාවල අන්නාසි නේද? බිබිල්ලේ දොඩම් ඔන්න යනාදී වශයෙන්. මැද පෙරදිග පැත්තට ගියොත් රටේදී තියෙනවා. ඕස්ට්‍රේලියාව පැත්තට ගියොත් ඇපල් තියෙනවා. ඉන්දියාවේ වැඩි හරියක් පරිප්පු තියෙනවා. නේ? ඔන්න යනාදී වශයෙන් භූමිය ලබා දෙන නිමැවුම තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ නිසා අපි කියනවා භූමියේ ඵලදාව විෂම ජාතියයි කියලා. හතරවෙනි කාරණාව අපි කියනවා සංචලනය පිළිබඳ සීමා තියෙනවා. එක් තැනක සිට තව තැනකට ගමන් කිරීම හෝ රැගෙන යාම අපි හඳුන්වනවා සංචලනය කියලා. මේ භූමිය කියන ස්වභාවික සාධකය එසේ එක් තැනක ඉඳලා තව තැනකට රැගෙන යන්න බෑ. භූමිය ස්වභාවික සම්පතක්. අරගෙන යන්න පුළුවන් ද තැනින් තැනට? දැන් මේ දවස්වල අපි දන්නවා ගෙදරට වෙලා ගොඩක් අය වවනවා. සමහරව
රැවුල කොණ්ඩේ වවද්දී තව සමහර අය කෘෂිකාර්මික භෝග වගා කරනවා. අපි පොන්සේකාගේ ගෙවත්තට ගොඩ වෙලා බැලුවොත් නිකන් හරි. එක් පැත්තක පොල් පැල ටික තියෙනවා. අනිත් පැත්තේ කෙසෙල් පැල ටික හිටවලා තියෙනවා. තව තැනක එළවලු වගා කරලා තියෙනවා. අයියලා එකතු වෙලා මඤ්ඤොක්ක වවලා තියෙනවා. බතල වවලා තියෙනවා. ගෙවත්ත වටේට විවිධ පළතුරු එළවලු වගා කරලා. අදිස්සිය හරි මේ කොරෝනා ඉවර වුණාට පස්සේ කොහේ හරි සතියකට විතර ට්‍රිප් එකක් යන්න ඕන වුණොත් දැන් පුදුම ප්‍රශ්නයක් වෙන්නේ පැල ටික කොහොමද දාලා යන්නේ? ගේ වටේ ඉන්න හරක් ටික ඇවිල්ලා පොල් පැල ටික කයිද? කෙසෙල් පැල ටික කයිද? එළූ ටිකක් පැනලා එළවලු කොළ ටික කාලා දායිද? අල්ලි ටික පැනලා ෆොන්සේකා වවපු උග්ගස් ටික කාලා දායිද? මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. කවුරු හරි අසමත් ජාතියෙක් ඇවිල්ලා ගෙදර තැඹිලි ගහේ තැඹිලි ටික බාගනේද? පොල් ගෙඩියක් 100යි 80යි. ඒ නිසා ගෙවත්තේ තියෙන පොල් ටික පරිස්සම් කරගන්න ටිකක් ප්‍රශ්නයක්. ට්‍රිප් එක යනවද නැද්ද? පුළුවන් නම් මේගොල්ලෝ ට්‍රිප් එක යන බස් එකේ අපේ රුවිල් අයියලා දෙන්නත් එකතු කරගෙන නවීනුයි ප්‍රවීණුයි දෙන්නවත් එකතු කරගෙන තාත්තවත් කතා කරගෙන වත්ත හතර පැත්තේ කොන් හතරෙන් අල්ලගෙන අමාරුවෙන් මේක උස්සලා වහලේ හුඩ් එකේ ගැට ගහගෙන ගෙනියන්න පුළුවන් නම් ට්‍රිප් එක යනවද නැද්ද? එහෙම වුණා නම් යන ගම වීදුරුවෙන් ඔළුව දාලා මල්ලා හරි තියෙනවා නේ. රයිට් ෆැමිලි ටික තියෙනවා. පොල් පැල ටික තියෙනවා. කෙසෙල් කැන් ටික කෙසෙල් පැල ටික තියෙනවා. ආරක්ෂිතයි, කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න. නමුත් එහෙම ගෙන යන්න බෑ. ඒ නිසා අපි කියනවා භූමිය කියලා කියන්නේ සංචලනය පිළිබඳ සීමා පවතින නිෂ්පාදන සාධකයක්. මම දන්න නිවසක රස රඹුටන් ගහක් තිබුණා. ඉතාමත්ම රසයි. ගෙඩියේ අපි කියනවා මේ මද ටික ඉතා හොඳින් ගැලවෙනවා. ප්‍රමාණයෙන් තරමක විශාල රස රඹුටන් ගහක්. ඉතින් මේ ගෙදර ආච්චි සාමාන්‍යයෙන් 4 පොයටම සිල් ගන්න. හැම පොයටම සිල් ගන්න මේ ආච්චි රඹුටන් ගහේ ගෙඩි ටික ගැට ටික හැදෙන්න පටන් ගත්ත ගමන් සිල් ගන්න එක නතර කළා. අර රඹුටන් ගහට ඔබ දන්නවා ඩකයක් හයි කළා හොල්ල හොල්ල ඉන්නවා. ආච්චි සිල් ගන්න යන්නේ නැහැ. මොකද ආච්චිට හොඳ ආදායමක් මේ රඹුටන් ටිකෙන් ලැබෙනවා. මේ ටික වවුලු කාලයයිද මේ ටික ලේන්නු කයිද කියලා තියෙන මේ අවදානමත් එක්ක මොකද කරන්නේ? සිල් ගන්නේ නැතුව ඩකේ හොල්ල හොල්ල ඉන්නවා. පුළුවන් නම් ආච්චිට පොයේ දාට රඹුටන් ගහ අරගෙන ගිහිල්ලා සිල් ගන්න ගමන් ඩකේ හොල්ල හොල්ල සිල් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්කමක් තිබ්බනම් ආච්චි රඹුටන් ගහ අරගෙන යනවා. එහෙම නැත්නම් පන්සලේ ධර්මශාලාව රඹුටන් ගහ ගාවට හෝ ආච්චිගේ නිවසට ගේන්න පුළුවන් නම් ඒත් ආච්චිට පුළුවන් ධර්ම දේශනාව අහන ගමන් එහෙම නැතිනම් සිල් ගන්න ගමන් රඹුටන් ගහේ අර හයි කරලා තියෙන ඩකේ හොල්ල හොල්ල ලේන්නු ටික එලෝ රඹුටන් අස්වැන්නත් ආරක්ෂා කරමින් සිල් ගන්න. නමුත් ඔය දෙකම කරන්න බෑ. පන්සල ගෙදරට ගේන්නත් බෑ. රඹුටන් ගහ පන්සලට හෝ ධර්මශාලාවට ගෙන යන්නත් බෑ. අද වගේ තාක්ෂණයේ ගොඩක් දියුණු නම් ඉතින් ඔන්ලයින් හරි සිල් ගන්න තිබුණා. නැත්තම් රූපවාහිනී නාලිකාවක් නරඹමින් හරි ධර්ම දේශනාවට සවන් දෙන්න තිබුණා. නමුත් අන්න භූමිය කියන නිෂ්පාදන සාධකය එසේ තැනින් තැනට රැගෙන යන්න බෑ දරුවනේ. ඒ නිසා අපි කියනවා
භූමිය කියලා කියන්නේ සංචලනය පිළිබඳ සීමා පවතින සාධකයක්. ඊළඟ කාරණාව තමයි ප්‍රකෘති තත්වයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි කියන එක. ප්‍රකෘති තත්වයෙන් ප්‍රයෝජනයට ගන්න බැහැ. ඔබේ සාක්කුවේ තිබිලා පරවියන්ට කණ්ඩ දෙන්න ගෙනාපු වී මිටක් බිම වැටුණා කියලා ඕක පැලවෙලා ඕක ගොයම් බවට පත් වෙලා වී කරල් නැවිලා වී අස්වැන්නක් එන්නේ නැහැ. ඔබේ ගෙවත්තේ පොල් ගහෙන් වැටිච්ච පොල් ගෙඩියක් පැලවෙලා පොල් ගහක් දක්වා වර්ධනය වෙලා පොල් ගෙඩි එන තත්වයට පත් වෙන්නේ නැහැ. පොල් ගහ පොල් පැලයක් එන්න පුළුවන්. නමුත් අපිට සිදු වෙනවා ඒ පැලේ අරගෙන ගිහිල්ලා තරමක ප්‍රමාණයක වලක් කපලා ඒ පැලේ සිටුවන්න. දකුණු පැත්තේ අය නම් ඒ පැලේ ඉන්දන්න සිද්ධ වෙනවා. අන්න ප්‍රකෘති තත්වයෙන්ම බැහැ. අපිට සිදු වෙනවා වලක් කපලා ඒක සිටුවන්න හෝ ඉන්දන්න. අන්න එනිසා අපි කියනවා මේ භූමිය කියන නිෂ්පාදන සාධකය ප්‍රකෘති තත්වයෙන්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් නිෂ්පාදන සාධකයක් මෙවලමක් නොවේ කියලා. එහෙනම් භූමියේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් අපි දැන් හඳුනාගත්තා. ඡයවීර එක ස්වභාවික සම්පතක් ස්වභාව ධර්මයේ දායාදයක්. දෙක සැපයුම අනම්‍ය වූ නිෂ්පාදන සාධකයක්. තුන ඵලදාව විෂම ජාතිය වූ සාධකයක්. හතර සංචලනය පිළිබඳ සීමා පැවතුණා. පහ ප්‍රකෘති තත්වයෙන්ම ප්‍රයෝජනයට ගන්න බැහැ කියන එක. භූමිය කිව්වේ ප්‍රධාන නිෂ්පාදන මෙවලමක් සාධකයක්. කිසියම් ඵලදායී නිෂ්පාදන ක්‍රියාවක් සඳහා භූමිය සැපයීම වෙනුවෙන් මේ භූමියේ හිමිකරුට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය අපි ආර්ථික විග්‍රහයේදී හඳුන්වනවා බදු කුලිය කියලා. රෙන්ට් මොකද්ද? බදු කුලිය. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භූමිය යෙදවීමෙන් එහි හිමිකරුට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය තමයි දරුවනේ බදු කුලිය කියලා කියන්නේ. භූමිය කියලා කිව්වේ ස්වභාවික නිෂ්පාදන සාධකයක්. ස්වභාවික සාධකයක් වශයෙන් භූමියේ සැපයුම වෙනස් කරන්න බැහැ කියලා අපි කිව්වා. නමුත් අපි භූමියේ සැපයුම තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් අපි සඳහන් කරනවා. ඉහන් එකක් අපි කියනවා සම්පත් ක්ෂය වීම කියලා. භාවිතයත් එක්ක ස්වභාවික සම්පත් ක්ෂය වෙලා යනවා. අපි ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කලින් හැඳින්වුවා. ඛනිජ නිධියක් සිඳිලා යනවා. අන්න ස්වභාවික සම්පතක් ක්ෂය වීමට ලක් වෙනවා. ඒ නිසා භූමියේ සැපයුම අපි කියනවා අඩු වෙනවා කියලා. ඒ වගේමයි දෙක නව සම්පත් ගවේෂණය නැත්නම් නව සම්පත් ඔගයක් සොයා ගැනීම කියලා. අපි සොයාගන්නවා නලුත් ඛනිජ නිධියක්. මීට වසර ගණනාවකට පෙර ලංකාවේ උතුරු මුහුදු තීරයේ ඛනිජ තෙල් තියෙනවා කියලා හොයාගත්තා. අන්න නව ඛනිජ නිධියක් සොයාගන්නා විට අපි කියනවා භූමියේ සැපයුම වැඩි වෙනවා කියලා. මේ මහ පොළොව යට මොනවා තියෙනවද කියලා කවුද දන්නේ? අපි කිව්වට ඔබගේ ගෙවත්තේ 4 කොනයි මැදයි ඔහාරලා බැලුවොත් මොනවා ලැබෙයිද කියලා අපිට ස්ථිර වශයෙන්ම කියන්න බෑ. ඒ නිසා නව ඛනිජ නිධි, නව ස්වභාවික සම්පත් ගවේෂණය කරන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩි දේ තුලින් ස්වභාවික සම්පත් සැපයුම වැඩි වෙන්න පුළුවන්. අනේකයි අපි කිව්වේ ස්වභාවික සාධකයක් විදිහට භූමියේ සැපයුම කරුණු දෙකක් මත රඳා පවතිනවා. සාලුක එකක් ස්වභාවික සම්පත් ක්ෂය වීම, දෙක නව සම්පත් ගවේෂණය කියන එක. කොහොම වුණත් භූමිය කියන්නේ ස්වභාව ධර්මයේ දුන්නු සාධකයක් නේ. මේ ස්වභාවික සම්පත් අපි කියනවා පරිස්සමට පාවිච්චි කරන්න ඕන.
අර පිරිමැසුම්දායක ලෙස පාවිච්චි කරන්න ඕන. මොකද මේ ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඔබේ දරුවෝ ටික ඉන්නවා. රන්දිල් අනාගත පරම්පරාවත් මේවා භුක්ති විඳින්න ඕන. අන්න ඒ නිසා අපි කියනවා මේ ස්වභාවික සම්පත් සංරක්ෂණය කළ යුතුයි. ස්වභාවික සම්පත් සංරක්ෂණයක් සිදු නොවුනොත් අපිට ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මිනිස්සු වශයෙන් අපි පරිසරය සුරකින්න ඕන. අපි පරිසරය සුරැකුවොත් පරිසරය අපිව සුරකින්න. නමුත් අපි පරිසරය විනාශ කළොත් ප්‍රතිඵලය පරිසරය විසින් අපිව විනාශ කරනවා. එනිසා පාරිසරික ජීවීන් වශයෙන් මිනිසා පරිසරය ආරක්ෂා කරන්න ඕන. පරිසරය සංරක්ෂණය කරගන්න ඕන. එහෙම සංරක්ෂණය නොකිරීම නිසා අපිට මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. දුලාජ් පළවෙනි එක අපි කියනවා ස්වභාවික සම්පත් අධිභාවිතය හෝ අනිසි භාවිතය නිසා ඉක්මනින්ම ෂය වෙලා යනවා. ස්වභාවික සම්පත් අධිභාවිතය හෝ අනිසි භාවිතය නිසා ඉක්මනින් ෂය වී යාම. උදාහරණයක් විදිහට වීරරත්න හේන් ගොවිතැන සඳහා වනාන්තර විනාශ කරනවා. ඔබ දන්නවා මේ රටේ සමහර ඒවා හොර රහසේ වවනවා කැලෑවල. හේන් ගොවිතැන් කරන්න වනාන්තර විනාශ කරනවා. වනාන්තර තියෙන්නේ හේන් ගොවිතැන් කරන්නද වීරරත්න? නෑ සර්. වනාන්තර තියෙන්නේ හේන් ගොවිතැන් කරන්න නෙවෙයි. අන්න අනිසි භාවිතයක් ඉක්මනින්ම වන සම්පත ෂය වෙලා යනවා. ඒ වගේම අධිභාවිතය මීට අවුරුදු 15කට 20කට විතර කලින් දරුවනේ මිනිස්සු එකතු වෙලා වැලි ගොඩ දැමීම කියන කාර්ය සිදු කළා. වික්‍රමසිංහ මිනිස්සු ටිකක් 4-5 දෙනෙක් එකතු වෙලා දිය යටට ගිලිලා කූඩයක් අරගෙන ගිහිල්ලා ඒ කූඩෙන් වැලි අරගෙන ටික ටික පුරවල තමයි වැලි ගොඩ දැමීම කියන ව්‍යාපාරය කරගෙන ගියේ. නමුත් 1990 දශකයෙන් පස්සේ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වැලි ගොඩ දාන්න පටන් ගත්තා. බැකෝ යන්ත්‍ර යොදාගෙන වැලි ගොඩ දැමීම කියන එක සිද්ධ වුණා. මේකේ ප්‍රතිඵලය ගත්තොත් එහෙම අර මිනිස්සු එකතු වෙලා මාසයක් තිස්සේ ගොඩ දාන වැලි ටික බැකෝ යන්ත්‍රය එක දවසට නැත්නම් දවස් දෙකට නැත්නම් සතියට ගොඩ දැම්මා. මිනිස්සු එකතු වෙලා අවුරුදු 5න් ගොඩ දාන්න තිබිච්ච වැලි ටික මාස 6න් ගොඩට ආවා. මිනිස්සු එකතු වෙලා අවුරුදු 20කින් ගොඩ දාන්න තිබිච්ච වැලි ටික අවුරුදු 4න් 5න් ගොඩට ආවා. මේ වැලි කර්මාන්තේ පවත්වාගෙන යන අය ධනවත් වුණා. නමුත් ප්‍රතිඵලය වුණේ මුහුදු මට්ටමට වඩා ගංගා ජල මට්ටම පල්ලෙහාට ගිහිල්ලා මුහුදු වතුර ගංගාවලට එන්න පටන් ගත්තා. අන්න සම්පත් අපි කියනවා අධිභාවිතයට ලක්වීම. අද වෙනකොට වැලි ගොඩ දැමීමට විවිධ බලපත්‍ර දීලා විවිධ ක්‍රමවේද සකස් කරලා පවත්වාගෙන යන මැණික් කර්මාන්තයත් එහෙමයි. ඉස්සර මිනිස්සු එකතු වෙලා 5-6 දෙනෙක් 8 දෙනෙක් 10 දෙනෙක් එකතු වෙලා මැණික් පතලක් කපලා වෙහෙස මහන්සියෙන් ඒගොල්ලන්ගේ ගල් කටු යොදාගෙන මැණික් පතලක් හාරලා කපලා තමයි මැණිකක් හොයාගත්තේ. නමුත් ඔය කියන 1990-95 කාල සීමාවෙන් පස්සේ අලුත් උපකරණ රට තුළට ඇවිල්ලා බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණයෙන් මැණික් හාරන්න පටන් ගත්තා. ප්‍රතිඵලය මිනිස්සු එකතු වෙලා සති දෙකක් තිස්සේ මාසයක් තිස්සේ කපන පතල බැකෝ යන්ත්‍රය එක දවසට දෙකට කපනවා. එනිසා මාසෙකින් ගොඩට එන්න තිබ්බ මැණික දවස් දෙකෙන් දවසින් ගොඩ එනවා.
ව්‍යාපාරිකයට හොඳයි. මාසෙන් හම්බෙන්න තිබෙන සල්ලි ටික එක දවසින් දෙකකින් හම්බ වෙනවා. ඒ වගේ මිනිස්සු එකතු වෙලා දරුවනේ අවුරුදු 10ක් තිස්සේ ගොඩ දාන්න තිබිච්ච මැණික් ටික, කපන්න තිබිච්ච පතල් ටික මේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මාස 6න් අවුරුද්දෙන් ගොඩට ආවා. අන්න ස්වභාවික සම්පත් අධි භාවිතයකට ලක් වෙලා ප්‍රතිඵලය මැණික් සම්පත ෂය වෙමින් යනවා. ඒ නිසා අපි කියනවා ස්වභාවික සම්පත් අධි භාවිතය හෝ අනිසි භාවිතය නිසා ඉක්මනින් ෂය වෙනවා. දෙක, විනාශයට පත් ඇතැම් ස්වභාවික සම්පත් යලි ප්‍රතිසම්පාදනය කරන්න බෑ. ස්වභාවික සම්පත් සමහරක් රිනීවබල් ප්‍රතිසම්පාදනය කළ හැකි. නමුත් සමහරක් නන් රිනීවබල් ප්‍රතිස්ථාපනය කරන්න, ප්‍රතිසම්පාදනය කරන්න හැකියාවක් නෑ. කනිජ නිධියක් සිදී යනවා. ආයේ එතනින් කනිජ තෙල් නම් තෙල් මතු වෙන්නේ නෑ. මැණික් පතලක් හාරලයි මැණික් ටික ගත්තට පස්සේ ආයේ එතනින් මැණික් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කියනවා ඇතැම් ස්වභාවික සම්පත් යලි ප්‍රතිසම්පාදනය කළ නොහැකි කියලා. සමහර ඒවා තියෙනවා දරුවනේ ප්‍රතිසම්පාදනය කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා විශාල කාලයක් වැය වෙනවා. විශාල පිරිවැයක් වැය වෙනවා. අර හේන් ගොවිතැන නිසා විනාශයට පත්වෙච්ච වනාන්තරය ආයි යථා තත්ත්වයට ගන්න පුළුවන්ද? වික්‍රමසිංහ පුළුවන්ද? යෝසප් පුළුවන්ද? පුළුවන්. හැබැයි එක දවසින් දෙකෙන් බෑ මේ පැල ටික හිටුවලා මේවා ගස් වෙලා මහ විශාල ශාක බවට පත් වෙන්න සෑහෙන කාලයක් යනවා. සෑහෙන පිරිවැයක් යනවා. විශාල ආවස්සික පිරිවැයක් පවතිනවා. ඒ නිසා අපි කියනවා මේ ඇතැම් ස්වභාවික සම්පත් ප්‍රතිසම්පාදනය කළ හැකි වුණාට ඒ සඳහා විශාල කාලයක් පිරිවැයක් වැය වෙනවා කියලා. ඊළඟට පරිසරය දූෂණය වෙනවා. ස්වභාවික සම්පත් නිසි ආකාරයට භාවිතා නොකළහොත් පරිසරයට හානි සිදු වෙනවා. පරිසරය දූෂණය වෙනවා. වාතය දූෂණය වෙන්න පුළුවන්. ජලය දූෂණය වෙන්න පුළුවන්. වාතය, ජලය දූෂණය වීම නිසා මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා. ආයු අපේක්ෂණය අඩු වෙනවා. අපි මේ ස්වභාවික පරිසරයට එක් කරන දෑ, එක් කරන අපද්‍රව්‍ය, විවිධ රසායනික ද්‍රව්‍ය හේතු කොටගෙන මේ පරිසරය තුළ විශාල හානියක්, දූෂණයක් සිදු වෙලා අර කියපු ආකාරයට පාරිසරික ජීවීන් වශයෙන් මිනිසාට අහිතකර ලෙස බලපාන. එනිසා අපි කියනවා ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්. මිනිස්සු ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන්න ඕන. පරිසරයට ආදරය කරන්න ඕන. පරිසරය රැකගන්න ඕන. එසේ අපි පරිසරය රැකගත්තොත් පරිසරය විසින් අපිව රැකගන්නවා. තවමත් ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන පුද්ගලයෙකුට සාපේක්ෂව නගරයේ ජීවත්වන පුද්ගලයෙකුගේ ආයු කාලය, ආයු අපේක්ෂණය අඩුයි. මොකද ගමේ පරිසරයයි, ගමේ තියෙන ස්වභාවික වාතාශ්‍රයයි අපි නගරයට ආවහම ටිකක් දූෂණය වෙලා තියෙන්නේ වාතාශ්‍රය. ඒ නිසා අපිට ලෙඩ රෝග වැළඳීමේ අවකාශය විශාලයි. ඔන්න ස්වභාවික සම්පත් සංරක්ෂණය නොවීම නිසා මේ නිසා මුහුණ පාන ගැටලු පිළිබඳවයි අපි ඒ කතා කළේ. දෙවන නිෂ්පාදන සාධකය ශ්‍රමය, ලේබර් කියලා කියනවා. කිසියම් ඵලදායී නිෂ්පාදන ක්‍රියාවක් සඳහා පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් යොදන කායික හා මානසික උත්සාහය, කායික හා මානසික ශක්තිය අපි කියනවා ශ්‍රමය කියලා. Physical and mental effort. කිසියම් පුද්ගලයෙකු ඵලදායී ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් යොදනු ලබන
කායික හා මානසික උත්සාහය අපි ආර්ථික විග්‍රහයේදී ශ්‍රමය කියලා හඳුන්වනවා. කම්කරුවෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, ලිපිකරුවෙක්, ගුරුවරයෙක්, හෙදියක්, රියදුරෙක්, මේ සියලු දෙනාම අපි කියන්නේ ශ්‍රමය. ලේබර්. ෆොන්සේකා ගුරුවරයා කයද වෙහෙසන්නේ මනසද? ජයවීර කයද මනසද වෙහෙසන්නේ? මනස. කයයි මනසයි දෙකම වෙහෙසනවා. කම්කරුවෙක් පොල් ගහකට නගලා පොල් කඩන පුද්ගලයෙක් කයද වෙහෙසන්නේ මනසද? දුලානි කය. එහෙමනම් පුළුවන් එක පොල් ගහකට නැගලා ඔළුව පාවිච්චි කරන්නේ නැතුව ළඟ තියෙන අනිත් පොල් ගහට පයින්න. කය විතරක් නෙවෙයි මනසත් පාවිච්චි කරනවා. හැබැයි වැඩිපුර කය. ගුරුවරයා කයයි මනසයි දෙකම පාවිච්චි කරනවා. වැඩිපුර මනස. ඒ නිසා අන්න ශ්‍රමය කියන නිෂ්පාදන සාධකය කායික හා මානසික උත්සාහය යම් ඵලදායි නිෂ්පාදන කටයුත්තක් සඳහා යොදන කිසියම් නිෂ්පාදන ක්‍රියාවකට ශ්‍රමය සැපයීම වෙනුවෙන් ශ්‍රමිකයාට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය අපි වැටුප් කියලා කියනවා. යම් ඵලදායි නිෂ්පාදන කටයුත්තක් සඳහා ශ්‍රමය සැපයීම වෙනුවෙන් ශ්‍රමිකයාට හිමිවන ආර්ථික ප්‍රතිලාභය මොකක්ද? වැටුප. මේලකට අපි බලමු ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයේ දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි ශ්‍රමය කියලා කියන්නේ human factor එකක්, මානව සාධකයක්. මිනිසා තුළයි ශ්‍රමය තියෙන්නේ. දෙක, ශ්‍රමය කියලා කියන්නේ සජීවී නිෂ්පාදන සාධකයක්. ශ්‍රමය තියෙන්නේ මේ ජීවත් වන මිනිසා තුළ. අපි මියදුනාට පස්සේ ශ්‍රමය කියන එක නෑ. එනිසා සජීවී නිෂ්පාදන සාධකයක්. එක මානව සාධකයක්, දෙක සජීවී නිෂ්පාදන සාධකයක්. සජීවී නිසාම මම යද්දී මාත් එක්ක කවුද එන්නේ? වික්‍රමසිංහ මගේ ශ්‍රමය එනවා. මම යන තැනට ශ්‍රමය මාත් සමග එනවා. ඒ නිසා අපි කියනවා ශ්‍රමය කියලා කියන්නේ සංචලනයෙන් යුක්ත නිෂ්පාදන සාධකයක්. ශ්‍රමය සංචලනයෙන් යුක්තයි. මේක විවිධාකාරයේ තියෙන්න පුළුවන්. ශ්‍රම සංචලනය කියන එක සිරස් ශ්‍රම සංචලනය, තිරස් ශ්‍රම සංචලනය, ප්‍රාදේශීය ශ්‍රම සංචලනය යනාදී වශයෙන්, ජාත්‍යන්තර ශ්‍රම සංචලනය යනාදී වශයෙන් අපිට විවිධ කොටස් වලට බෙදන්න පුළුවන්. යම් කිසි ශ්‍රමිකයෙකුට උසස් වීම ලැබෙනවා නම්, ප්‍රොමෝෂන්ස් ලැබෙනවා නම් එයා උඩට යනවා. හෝ ඉන්න තැන ඉඳලා පහළට තනතුරු ලැබෙනවා නම් ඔය දෙකම අපි කියනවා සිරස් ශ්‍රම සංචලනය කියලා. කෙනෙක් ප්‍රමෝට් වෙනකොට තව කෙනෙක් ඩිමෝට් වෙන්න පුළුවන්. ඔය දෙකම සිරස් ශ්‍රම සංචලනය. ඒ වගේම තිරස් ශ්‍රම සංචලනය කියන්නේ එකම තලයක තිරස් තලයක් තුල ශ්‍රමයේ සංචලනය වීම. රජයේ රෝහලක වෛද්‍යවරයෙක් කාලයක් වැඩ කරනවා රාගම රෝහලේ, තව කාලයක් කරාපිටිය රෝහලේ, තව කාලයක් කොළඹ ජාතික රෝහලේ යනාදී වශයෙන් එකම වෛද්‍යවරයා එකම ඔහුගේ තලය ශ්‍රේණිය ලබන වැටුප සමානයි. නමුත් ශ්‍රමය සංචලනය වුණා. තිරස් ශ්‍රම සංචලනය. ප්‍රාදේශීය ශ්‍රම සංචලනය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා යම් කිසි නිෂ්පාදන කටයුත්තක, ආර්ථික කටයුත්තක නියැලෙනවා. පොල් කඩන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මාළු වෙලෙන්දෙක් වෙන්න පුළුවන්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා තමයි තමන්ගේ වෘත්තීය රැකියාව කරගෙන යන්නේ. ඒක අපි කියනවා ප්‍රාදේශීය ශ්‍රම සංචලනය කියලා.
ශ්‍රමය ජාත්‍යන්තර වශයෙන්ුත් සංචලනය වෙනවා. අපි විදේශ රැකියාවක් සොයාගෙන යනවා. එනිසා ශ්‍රමය කියලා කියන්නේ දරුවනේ සංචලනයෙන් යුක්ත නිෂ්පාදන සාධකයක්. ඒ වගේමයි ශ්‍රමය පුහුණු කරගත හැකි නිෂ්පාදන සාධකයක්. දැන් කියන්න බලන්න මෙවින්දිට මොනවද හදන්න පුළුවන් කෑම ජාති? පරිප්පුරන් ඉතින් හැමෝටම හදන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා මොනවද හදන්න පුළුවන්? බත් උයන්න පුළුවන්ද? මාළු කරියක් හදන්න පුළුවන්ද? චිකන් කරියක් හදන්න පුළුවන්ද? කැවුම් කොකිස් හදාගන්න පුළුවන්ද? කේක්ස් හදන්න පුළුවන්ද? බෑ සර්. නමුත් හැමදාම ඔහොම වෙන්නේ නැහැ. අම්මා ඇවිල්ලා උසස් පෙළ විභාගේ ඉවර වුණාට පස්සේ කනෙන් ඇදගෙන ගිහිල්ලා ඔබට කියලා දෙයි. කොහොමද කියලා දෙන්න මෙවින්දි? පුතේ බත් උයන්නේ මෙහෙමයි. හැලියට හාල් ටික හොදලා දාලා අඩි භාගයක් වතුර තියන්න ඕන. එහෙම නේද? එහෙම නැත්තම් කියලා දෙයි. පුතේ කිරට නම් කිරි කෝප්ප 2යි, මිරිසට නම් මිරිස් කෝප්ප 2යි. හවුද නැද්ද? අම්මගෙන් අහගන්න එහෙනම්. අන්න හැමදාම ඕක බෑ කියලා කියන්නේ නෑ. අම්මා ඕක ඔබට පුරුදු කරයි. ශ්‍රමය කියලා කියන්නේ පුහුණු කරගත හැකි නිෂ්පාදන සාධකයක්. ඔබට පරිගණක දැනුම පුහුණු කරන්න පුළුවන්. ඔබට රිය පැදවීම පුහුණු කරන්න පුළුවන්. ඔබට විවිධ තාක්ෂණික ක්‍රියාකාරකම් පුහුණු කරන්න පුළුවන්. එනිසා අපි කියනවා ශ්‍රමය කියලා කියන්නේ පුහුණු කරගත හැකි නිෂ්පාදන සාධකයක්. ඒ වගේමයි ශ්‍රමය කියලා කියන්නේ ඵලදායීතාවයෙන් යුක්ත සාධකයක්. ප්‍රොඩක්ටිවිටි ඵලදායීතාවයක් තියෙන නිෂ්පාදන සාධකයක් කියලා අපි කියනවා ශ්‍රමය. ඊළඟ කාරණාව ශ්‍රමය සමජාතීය සාධකයක් නෙවෙයි. ශ්‍රමය සමජාතීය නෑ. ඔතන ඉන්න සියලු දෙනාම එකවුන්ටල්ලා වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා රටක ශ්‍රමය කියන්නේ සමජාතීය සාධකයක් නෙවෙයි. කෙනෙක් ගුරුවරයෙක් වෙනවා, තව කෙනෙක් එකවුන්ටන් කෙනෙක් වෙනවා, තව කෙනෙක් බැංකු නිලධාරියෙක් වෙනවා, තව කෙනෙක් විදුලි කාර්මිකයෙක් වෙනවා, තව කෙනෙක් මේසන් බාස් කෙනෙක් වෙනවා, තව කෙනෙක් රියදුරෙක් වෙනවා. අන්න ශ්‍රමය කියලා කියන්නේ සමජාතීය නොවන නිෂ්පාදන සාධකයක්. ඒ වගේමයි අපි කියනවා ශ්‍රමය කියලා කියන්නේ සංවිධානය වීම මගින් කේවල් කිරීමට හැකියාවක් සහිත නිෂ්පාදන සාධකයක්. ශ්‍රමිකයෙකු ටික එකතු වෙලා උද්ඝෝෂණයක් කරලා පිකට් එකක් කරලා වැඩි වැටුප් දිනා ගන්න හෝ වෙනත් සේවක අයිතීන් දිනා ගන්න හැකියාව තියෙනවා. අනේකයි අපි කියන්නේ ශ්‍රමය සංවිධාන වීම හරහා කේවල් කිරීමට හැකියාව සහිත වූ නිෂ්පාදන සාධකයක් කියලා. එහෙමනම් ශ්‍රමය එක මානව සාධකයක්, දෙක සජීවී සාධකයක්, තුන සංචලනයෙන් යුක්තයි, හතර පුහුණු කරගන්න පුළුවන්, පහ ඵලදායීතාවයෙන් යුක්තයි, හය සමජාතීය නොවන සාධකයක්, හත කේවල් කිරීමේ හැකියාව සහිත වූ නිෂ්පාදන සාධකයක්. ශ්‍රමය කියලා කියද්දී සසින්දී අපිට වඩාත් වැදගත් වෙන්නේ රටක ශ්‍රම බලකාය කියන එක. එහෙම නැත්නම් ශ්‍රම හමුදාව කියන එක. අපි ලේබර් ෆෝස් කියලා කියනවා. කිසියම් නිශ්චිත අවස්ථාවක රටක වැඩ කළ හැකි වයසේ සිටින ජනසංඛ්‍යාවෙන් වැටුපක් හෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කරන හෝ රැකියාවක් කිරීමට අපේක්ෂිත ජනසංඛ්‍යාව අපි ශ්‍රම බලකාය කියලා කියනවා. මොකක්ද මතීෂා? කිසියම් අවස්ථාවක රටක වැඩ කළ හැකි වයසේ සිටින ජනසංඛ්‍යාවෙන් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක්
කරන හෝ රැකියාව අපේක්ෂාවෙන් සිටින අය හෝ ජන සංඛ්‍යාව ශ්‍රම බලකාය කියලා කියනවා. රැකියාවක් කරන අය අපි කියනවා සේවා නියුක්තිකයන් කියලා. රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අය අපි කියනවා සේවා වියුක්තිකයන් කියලා. එනිසා ශ්‍රම බලකායේ සංයුතිය අපි කියනවා ප්‍රධාන කොටස් දෙකයි. එක සේවා නියුක්තිකයන්, දෙක සේවා වියුක්තිකයන් කියලා. රටක ශ්‍රම බලකාය සංයුත වෙන්නේ, සමන්විත වෙන්නේ ප්‍රධාන කාණ්ඩ දෙකකින් සේවා නියුක්තිකයන් හා සේවා වියුක්තිකයන් කියලා. අපි සූත්‍රයක් වශයෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙවින්දී ශ්‍රම බලකාය සමානයි සේවා නියුක්ත ජන සංඛ්‍යාව ධන සේවා වියුක්ත ජන සංඛ්‍යාව කියලා. ශ්‍රම බලකාය ගැන කතා කරද්දී ඔන්න එහෙමනම් රුවින් මේකේ කොටස් දෙකක් තිබුණා. සේවා නියුක්තිකයන් රටක වැඩ කළ හැකි වයසේ සිටින, වැඩ කළ හැකි වයස කිව්වහම අපි ශ්‍රී ලංකාවේ සලකනවා වයස අවුරුදු 15 සහ ඊට වැඩි ජන සංඛ්‍යාව. එහෙමත් නැත්නම් 15ත් 65ත් අතර ජන සංඛ්‍යාව. එහෙමත් නැත්නම් 15 64 කියන සීමාව. මොකද 65න් විශ්‍රාම යන්න පුළුවන්. මේ රටක වැඩ කළ හැකි වයසේ සිටින ජන සංඛ්‍යාවෙන් කිසියම් දෙන ලද අවස්ථාවක ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කරන ජන සංඛ්‍යාව අපි සේවා නියුක්ත ජන සංඛ්‍යාව කියලා කියනවා. කිසියම් දෙන ලද අවස්ථාවක රටක වැඩ කළ හැකි වයසේ සිටින ජන සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකාවේ නම් වයස අවුරුදු 15 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාවෙන් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් කටයුතු කරන දැනට රැකියාවක නිරත වී සිටින පිරිස තමයි සේවා නියුක්ත ජන සංඛ්‍යාව කියලා කියන්නේ. මේ සේවා නියුක්ත ජන සංඛ්‍යාව සේවා නියුක්ති තත්ත්වය ස්ටේටස් එක අනුව අපි ප්‍රධාන කොටස් කිහිපයකට බෙදනවා. පළවෙනි එක තමයි සේවකයන්. පුද්ගලික වෙන්නත් පුළුවන්, රාජ්‍ය වෙන්නත් පුළුවන්. නැත්නම් පුද්ගලික අංශයේ සේවකයන් වෙන්නත් පුළුවන්, ආණ්ඩුවේ හෝ රජයේ සේවකයන් වෙන්නත් පුළුවන්. දැන් කල්පනා කරලා බලන්න ඔබේ පියා සේවකයෙක්ද? සේවකයෙක් නම් පුද්ගලික අංශයේ රැකියාවක් කරන සේවකයෙක්ද? රාජ්‍ය අංශයේ රැකියාවක් කරන සේවකයෙක්ද? දෙක සේවයන්. එහෙම නැත්නම් අපි කියනවා සේවා යෝජකයන් කියලා. ඔබේ පියා සේවකයෙක්ද? එහෙම නැත්නම් සේවා යෝජකයෙක්ද? තුන්වෙනි එක අපි කියනවා ස්වයං රැකියාවල නිරත වූවන්. ස්වයං රැකියාවක් කරන කෙනෙක්ද? තමන්ගේම කියලා කුඩා හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ස්වයං ව්‍යාපාරයක්. හතරවෙනි එක තමයි ගෙවීමක් නොලබා පවුලේ ආර්ථික කටයුතු වලට සහභාගී වන අය. වැටුපක් ලබන්නේ නැහැ. හැබැයි ගෙදර කරගෙන යන ව්‍යාපාරේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා. වැටුපක් ගෙවීමක් නොලබා පවුලට ප්‍රතිලාභයක් උදෙසා යම් ආර්ථික කටයුතු වල නිරත වන්නන් කියලා අපි කියනවා. ශ්‍රම බලකායේ සංයතියේ එක සේවා නියුක්තිකයන්, දෙක සේවා වියුක්තිකයන්. සේවා වියුක්තිකයා කියලා කියන්නේ කිසියම් අවස්ථාවක රටක වැඩ කළ හැකි වයසේ සිටින ජන සංඛ්‍යාවෙන් වැටුපක් හෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභයක් උදෙසා රැකියාවක් කිරීමට කැමැත්ත, හැකියාව ඇති නමුත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ජන කොටස. වැඩ කරන්න කැමැත්තක් තියෙනවා, හැකියාවකුත් තියෙනවා, වැඩ කළ හැකි වයසේත් ඉන්නවා. නමුත් ඒ සඳහා අවස්ථාවක්, ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණු ජන සංඛ්‍යාව අපි කියනවා සේවා වියුක්ත ජන සංඛ්‍යාව. එහෙම නැත්නම් විරැකියාවෙන් පෙළෙන ජන සංඛ්‍යාව කියලා. ඒ නිසා මේ වැඩ කළ හැකි වයසේ සිටින සේවා නියුක්ත ජන සංඛ්‍යාවයි සේවා වියුක්ත ජන සංඛ්‍යාවයි දෙකේ එකතුව අපි කියනවා රටක ශ්‍රම බලකාය කියලා.
ඔබ දැන් දන්නවා එහෙමනම් ශ්‍රම බලකාය කියන්නේ මොකක්ද කියලා. රටක ශ්‍රම බලකාය තීරණය වුණේ වැඩ කළ හැකි වයසේ සිටින ජන සංඛ්‍යාව මත. වැඩ කළ හැකි ජන සංඛ්‍යාව කියලා කිව්වේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි. එහෙම නැත්නම් 15ත් 64 කියන සීමාව. නමුත් රටක වැඩ කළ හැකි වයස මත ශ්‍රම බලකාය තීරණය වුණත් මේ වැඩ කළ හැකි වයසේ ඉන්න සියලුම දෙනා ශ්‍රම බලකායට ඇතුළත් වෙන්නේ නැහැ. වැඩ කළ හැකි වයසේ ඉන්න නමුත් විවිධ හේතුන් නිසා රැකියාවක් නොකරන හෝ රැකියාවක් අපේක්ෂා නොකරන ජන සංඛ්‍යාව අපි ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම ඔබේ මව්තුමිය නැත්නම් ඔබේ අම්මා කවුද? ඔබේ මව අපි කියනවා ගෘහණියක්. එයා රැකියාවක් කරන්නේ නැහැ. එයාගේ රස්සාව තමයි දරුවෝ ටික හොඳින් බලා ගන්න එක. ඒ නිසා ගෙදරට වී ආහාර පිසිනවා, ඔබේ වැඩ කටයුතු කරනවා, ගෙවල් සුද්ධ පවිත්‍ර කරනවා. ඵලදායී ආර්ථික කටයුත්තක නිරත වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගෘහණිය ශ්‍රම බලකායෙන් සාම්ප්‍රදායිකව අයින් කරනවා. හැබැයි ඔබේ අම්මා රැකියාවක් කරනවා නම් එයා ගෙදර වැඩ කටයුතුත් කරනවා. ගෙදරට ගෘහණිය එළියේ රැකියාවක් කරනවා නම් අපි අය ශ්‍රම බලකායට ගෙන යනවා. නමුත් එයා පූර්ණ කාලීනව ගෙදර වැඩ කටයුතු බාරව කටයුතු කරනවා නම් අපි ඇයව ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. ඊළඟට ජයසිංහ ඔබ ඒෂණ ප්‍රනාන්දු ඔබ අපි කියනවා ශ්‍රම බලකායට ගෙන යන්නේ නැහැ. පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන්නන් එහෙමත් නැත්නම් පාසල් සිසුන් ඔබේ වගකීම පළමුවත් ඉගෙන ගන්න එක, දෙවනුවත් ඉගෙන ගන්න එක, තෙවනුවත් ඉගෙන ගන්න එක. මේ මොහොතේ ඔබෙන් මේ රට හෝ දෙමව්පියෝ රැකියාවක් කරයි කියලා අපේක්ෂා කරන්නේ නැහැ. ඔබ අපේක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා පාසල් සිසුන් සියලු දෙනා අපි ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. 3 පූජ්‍ය පක්ෂය පූජකයන් පන්සලේ හාමුදුරුවරු පල්ලියේ ෆාදර් ඕ සිස්ටර්ස්ලා වෙනත් ආගමික පූජකවරුන් මේ සමාජය හෝ රට ඔවුන් ආර්ථික කටයුතු වලට දායක වෙන්න ඕන, ඔවුන් රැකියාවක් කරන්න ඕන, මුදල් උපයන්න ඕන කියන තැන සමාජය නැහැ. ඒ නිසා රට සමාජය ඔවුන්ගෙන් රැකියාවක් අපේක්ෂා කරන්නේ නැහැ. නිමැවුමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා හාමුදුරුවරු, ෆාදර්ස්ලා, සිස්ටර්ස්ලා යම් යම් රැකියා කරන අය ඉන්නවා. ඒ වෙනුවෙන් ඔවුන් ආර්ථික ප්‍රතිලාභයක් වැටුපක් ලබන අය ඉන්නවා. එහෙම අය අපි ශ්‍රම බලකායට ගෙන යනවා. එසේ නොවන අය අපි ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. 4 ආබාධිතයන් සහ රෝගීන්. විවිධ ආබාධ තියෙන්න පුළුවන්, උප්පත්තියෙන් ආපු ආබාධ තියෙන්න පුළුවන්, යුද්ධය නිසා ඇතිවෙච්ච ආබාධ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු හෝ විවිධ හේතු නිසා ඇතිවෙච්ච ආබාධ තත්ත්වයන්, විවිධ භයානක රෝගවලින් පෙළෙන අය අපි ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. ඒගොල්ලෝ රටට නිෂ්පාදන ක්‍රියාවලියට දායක විය යුතුයි කියන තැන සමාජයේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගෙන් රැකියාවක් අපේක්ෂා කරන්නේ නැහැ. නිමැවුමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඔවුන්වත් ශ්‍රම බලකායෙන් අයින් කරනවා. හැබැයි අපි ප්‍රායෝගිකව බැලුවහම යුද්ධය නිසා ආබාධ වෙච්ච සොල්දාදුවෝ සමහර ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරනවා. එහෙම
ආබාධ වෙච්ච සොල්දාදුවන්ට රජයේ මැදිහත් වෙලා ත්‍රිරෝද රථයක් ලබලා දීලා දැන් ඒ සේවාව සපයනවා. එතකොට එයාලා රැකියාවක් කරන අය වශයෙන් සලකන්නේ ආබාධිත වුණත් එයාලව අපි ශ්‍රම බලකායට ගෙන යනවා. නමුත් පූර්ණකාලීනව ආබාධිතයට ලක් වෙලා සිටින අය රෝගී තත්ත්වයන්ට පත්ව සිටින අය අපි ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. ඒ වගේමයි විශ්‍රාමිකයන් අවුරුදු 60 හෝ 62ද 65ද මේ විශ්‍රාමික වයස ඉවර වෙලා ගෙදරට වී විශ්‍රාමික සුවෙන් කාලය ගත කරන අය අපි ශ්‍රම බලකායෙන් අයින් වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපි සමාජ වටපිටාව දිහා පොඩ්ඩක් හැරලා බැලුවොත් විශ්‍රාම ගිහිල්ලා රජයෙන් විශ්‍රාම ගිහිල්ලා නමුත් පුද්ගලික ආයතනයේ තැනක වැඩ කරනවා. වැටුපක් ලබනවා. විශ්‍රාම ගිහිල්ලා මොකක් හරි කොහේ හරි තැනක තව ජොබ් එකක් කරනවා. එහෙමනම් එයා සක්‍රීයව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවා. විශ්‍රාමික වයස පැන්නට නාමිකව පෙන්ෂන් එක කියන එක ලබා ගත්තට සඵල දායකත්වයක් නිෂ්පාදන ක්‍රියාවලියට ලබලා දෙනවා. ඒ අය අපි ශ්‍රම බලකායට නැවත ඇතුළත් කරනවා. හැබැයි පූර්ණ කාලීනව විශ්‍රාමික සුවෙන් කල් ගෙවන අය අපි ශ්‍රම බලකායෙන් අයින් කරනවා. ඒ වගේමයි කැමැත්තෙන්ම රැකියාවක් අපේක්ෂා නොකරන අය. සමහරු සල්ලි තියෙනවා. නාන්න සල්ලි, විසික් කරන්න සල්ලි, නිදාගන්න සල්ලි ඕන තරම් තියෙනවා. එනිසා රැකියාවක් කරන්න ඕනේ කියලා එයා අපේක්ෂා කරන්නේ නැහැ ස්වකැමැත්තෙන්. එයා අපේක්ෂා කරන්නේ නැති නිසා අපි එයාවත් ශ්‍රම බලකායෙන් අයින් කරනවා. ඒ නිසා අපි ඔය කියපු ආකාරයට ගෘහණියන්, පාසල් සිසුන්, ආබාධිතයන් හා රෝගීන්, පූජකයන් ස්වේච්ඡාවෙන්ම රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන අය, විශ්‍රාමිකයන් කියන අය අපි කියනවා ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහනය කියලා. අපි එයාලව ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. ශ්‍රම බලකාය තුළ ඉන්නේ සක්‍රීය දායකත්වයක් සපයන අය විතරයි. සක්‍රීය ජනගහනය තුළ ඉන්නේ සේවා නියුක්තිකයයි, සේවා වියුක්තිකයයි. මේ දෙන්නම සක්‍රීයයි. හැබැයි ගෘහණය, පාසල් සිසුන්, ආබාධිතයන් හා රෝගීන්, විශ්‍රාමිකයන්, ස්වේච්ඡාවෙන්ම රැකියා අපේක්ෂා නොකරන අය, පූජකයන්, මේ සියලු දෙනා අපි ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහනය සේ සලකලා ශ්‍රම බලකායෙන් අයින් කරනවා. අපි නිදර්ශනයකට ගත්තොත් 2019 කියන වර්ෂයට ගියාම ලංකාවේ මුළු ජනගහනය මිලියන 21.8ක් ඉන්නවා. මුළු ජනගහනය. නමුත් ශ්‍රම බලකායට ඇතුළත් වෙන්නේ වැඩ කළ හැකි වයස අපි කිව්වොත් වයස අවුරුදු 15 සහ ඊට වැඩි ජන සංඛ්‍යාව මිලියන 18ක් විතර ඉන්නවා. ජන සංඛ්‍යාව මිලියන 21.8යි. වැඩ කළ හැකි වයසේ ඉන්නවා මිලියන 18ක්. නමුත් ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 8.5යි. ශ්‍රම බලකාය මිලියන 8.5යි 9.2යි 2019 වර්ෂ. එහෙනම් ඔබට තේරෙනවා වැඩ කළ හැකි වයසේ මිලියන 18ක් හිටියත් ආසන්න වශයෙන් ශ්‍රම බලකාය ඉන්නේ මිලියන 8.5යි. එහෙනම් තව මිලියන 9.5කට ආසන්න ප්‍රමාණයක් අක්‍රීය ජනගහනය වශයෙන් රට ඇතුළේ ඉන්නවා. ඒ නිසා ඔන්න ආර්ථිකමය වශයෙන් සක්‍රීය ජන කොට්ටාසය ශ්‍රම බලකායට යනවා. ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහනය අපි ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. දැන් අපි බලමු ශ්‍රම සැපයුම කියන්නේ මොකක්ද කියලා. supply of labor කිසියම් දෙන ලද අවස්ථාවක රටක ශ්‍රමිකයින් විසින් වැඩ කිරීමට සූදානම් මුළු ශ්‍රම කාල සීමාව, ශ්‍රම දින හෝ පැය ගණන අපි කියනවා ශ්‍රම සැපයුම කියලා. කිසියම් නිශ්චිත අවස්ථාවක
රටක ශ්‍රමිකයන් විසින් වැඩ කිරීමට සූදානම් මුළු කාල සීමාව මුළු ශ්‍රම දින හෝ පැය ගණන අපි කියනවා වික්‍රමසිංහ ශ්‍රම සැපයුම කියලා. supply of labor. රටක ශ්‍රම සැපයුම ප්‍රධාන සාධක දෙකක් මත තීරණය වෙනවා. පෙරේරා එකක් තමයි ශ්‍රම බලකාය. අපි නිදර්ශනයකට හිතුවොත් මතීෂා දවසට පැය කීයක් තියෙනවද? හරි දන්නවා. මිනිස් දිනයකට පැය කීයක් තියෙනවද? නැතලි මිනිස් දිනයට පැය කීයද? සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන ඇති. මිනිස් දිනයට පැය 8යි. අපි සරලව ආදේශ කළොත් ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 8යි කියලා. ශ්‍රම බලකාය මිලියන 8යි දිනකට වැඩ කරන කාලය පැය 8යි කියලා හිතුවොත් ශ්‍රම සැපයුම දවසට මිලියන 8 වැඩි කිරීම 8 මිලියන 64යි. ශ්‍රම බලකාය ප්‍රමාණය වැඩි වුණොත් ශ්‍රම බලකාය මිලියන 10 වුණොත් වැඩ කළා පැය 8ක් එහෙනම් 10 වට මිලියන 80යි. ශ්‍රම බලකායේ ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කියන්නේ ශ්‍රම සැපයුම වැඩි වෙනවා. අනිත් පැත්තේ ශ්‍රම බලකාය අඩු වුණොත් මිලියන 5ට ශ්‍රම බලකාය මිලියන 5යි දිනකට වැඩ කළා පැය 8ක් එහෙමනම් 8 වර 5 මිලියන 40යි ශ්‍රම සැපයුම. ඒ නිසා අපි කියනවා ශ්‍රම බලකායේ ප්‍රමාණය මත ශ්‍රම සැපයුම තීරණය වෙනවා. දෙක ශ්‍රමිකයෙකු දිනකට වැඩ කිරීමට සූදානම් කාල සීමාව හෝ පැය ගණන අපි සරලව කියනවා පැය 8ක් කියලා. ශ්‍රම බලකාය මිලියන 8යි දිනකට පැය 8ක් වැඩ කළා නම් ශ්‍රම සැපයුම පැය මතීෂ මිලියන 64යි. නමුත් ශ්‍රමිකයෙකු දිනකට පැය 10ක් වැඩ කළොත් අන්න මිලියන 8 වැඩි කිරීම 10 මිලියන 80යි. සමහර රටවල වැඩ කරන කාල සීමාව වෙනස් වෙලා දිනකට පැය 7යි. සමහර රටවල වැඩ කරන කාල සීමාව දිනකට පැය 6යි. අපි දිනකට පැය 6ක් කියලා හිතුවොත් උදාහරණයකට එහෙනම් මිලියන 8 වැඩි කිරීම 6 සමානයි මිලියන 48යි. මේ විදිහට ශ්‍රම සැපයුම එකක් ශ්‍රම බලකායේ ප්‍රමාණය මත දෙක ශ්‍රම බලකායේ ඉන්න ශ්‍රමිකයෙකු දිනකට වැඩ කිරීමට සූදානම් පැය ගණන මත මූලික වශයෙන් තීරණය වෙනවා. හොඳයි අපි ඉගෙන ගත්ත එහෙමනම් ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා. යම් ඵලදායී නිෂ්පාදන කටයුත්තක් සඳහා පුද්ගලයෙකු විසින් යොදන කායික හා මානසික උත්සාහය. මේ ශ්‍රමය කියන නිෂ්පාදන සාධකය සඳහා වැටුප කියන ආර්ථික ප්‍රතිලාභය හිමි වෙනවා කියලාත් අපි ඉගෙන ගත්තා. දැන් අපි බලමු කොහොමද ශ්‍රමයට වැටුප් තීරණය වෙන්නේ කියලා. ශ්‍රමයේ මිල එහෙම නැත්නම් සේවා නියුක්ති ආදායම තීරණය කරන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. ව්‍යාප්ති න්‍යායට අනුව ඕනෑම සාධකයක මිල තීරණය වෙන්නේ ඒ සාධකයට තියෙන ඉල්ලුම හා සැපයුම මත. වෙළඳපොළ ආර්ථික විග්‍රහයට අනුව ඕනෑම දෙයක භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. demand and supply. ඔය දෙක මත තමයි මිල තීරණය වෙන්නේ. ඒ නිසා අපි කියනවා ශ්‍රමයේ මිල හෙවත් වැටුප තීරණය වෙන්නේ ශ්‍රමයට තියෙන ඉල්ලුම හා සැපයුම මත. ශ්‍රම ඉල්ලුම හා ශ්‍රම සැපයුම මත. දෙවැනි එක තමයි අධ්‍යාපන මට්ටම. 5 සමත්ද 8 සමත්ද සාමාන්‍ය පෙළ පාස්ද ෆේල්ද උසස් පෙළ පාස්ද ෆේල්ද විශ්වවිද්‍යාලය ගිහිල්ලා උපාධියක් තියනවද එතනින් එහාට පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියනවද මෙන්න මේ අධ්‍යාපන මට්ටම බලපානවා. මොකද අධ්‍යාපන මට්ටමත් එක්ක ඒ ශ්‍රමිකයා දරන ආවශ්‍යක පිරිවැය වෙනස් වෙනවා. අධ්‍යාපන මට්ටම ඉහළට යන්න ශ්‍රමිකයාගේ ආවශ්‍යක පිරිවැය වැඩි. ඒ නිසා ඊට සරිලන වැටුපක්
ශ්‍රමිකයා අපේක්ෂා කරනවා හෝ ආයතනයට ගෙවන්න සිදු වෙනවා. අන්න අධ්‍යාපන මට්ටම බලපානවා. 3 ශ්‍රමයේ තියෙන පුහුණු නොපුහුණු බව. ශ්‍රමය කිව්වේ පුහුණු කරගත හැකි සාධකයක්. නොපුහුණු ශ්‍රමිකයාට වඩා වැඩි වැටුපක් පුහුණු ශ්‍රමිකයාට ලැබෙනවා. 4 වෙනි එක එක්ස්පීරියන්ස් එක පළපුරුද්ද. පළපුරුද්දක් නැද්ද? 2 years experience එකක්ද තියෙන්නේ 5 yearsද over 10 years experienceද මේ පළපුරුද්ද මත ශ්‍රමිකයාට ගෙවන වැටුප තීරණය වෙනවා. ඊළඟට ශ්‍රමයේ ඵලදායීතාවය productivity එක මත අපි නිදර්ශනයක් වශයෙන් හිතුවොත් සවින්දි මෙවින්දි දෙදෙනාම පැය 8ක කාලයක් වැඩ කරලා යම් කිසි නිමැවුමක් බිහි කරනවා. අපි හිතමු දෙදෙනා කමිස මහනවා කියලා. සවින්දි පැය 8ක් වැඩ කරලා කමිස 10ක් මහනවා. මෙවින්දි පැය 8ක් වැඩ කරලා කමිස 15ක් මහනවා. එහෙනම් දෙදෙනාටම දවසට රුපියල් 1000 ගානේ දුන්නොත් ඒක හරිද? මෙවින්දි ඒක හරි නෑ. ඒ නිසා අපිට සිදු වෙනවා සවින්දිට වඩා මෙවින්දිගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි නිසා ආයතනයේ තීරණයක් ගත යුතුයි. සවින්දිට වඩා වැඩි වැටුපක් මෙවින්දිට ගෙවන්න. සවින්දි හොයලා බලන්න පුළුවන්. සවින්දිට ගෙවන ගාන මට ගෙවන්නේ දවසට 1000යි මෙවින්දිට ගෙවනවා 1500ක්. ඇයි එහෙම ගෙවන්නේ කියලා හොයලා බැලුවාම මම මහන්නේ කමිස 10යි මෙවින්දි මහනවා 15. ඒ නිසා සවින්දි තුල යම් හැඟීමක් ඇති වෙනවා. මා දවසට කමිස 15ක් මැහුවොත් මට 1500ක් ඉල්ල ගන්න පුළුවන්. ඒ නිසා එයා දිරිමත් වෙනවා 15 දක්වා නිෂ්පාදනය වැඩි කරන්න. අන්න ආයතනයට හිත කරයි ඒක. නමුත් දෙදෙනාටම 10000 දීලා ආයතනය අතහොද ගත්තොත් සවින්දි පැය 8ක් වැඩ කළා කමිස 10යි. මෙවින්දි පැය 8ක් වැඩ කළා කමිස 15ක් මහනවා. හැබැයි දෙන්නටම හම්බෙන්නේ 1000යි. මෙවින්දි බලනවා කමිස 10ක් මහලා එයාටත් හම්බෙන්නේ 1000යි. මම මේ වැඩිපුර වැඩ කළා වැඩිපුර මහන්සි වෙලා 15ක් මහලා මට හම්බෙන්නේ 1000යි. නිකම් මොකටද නේද කියලා හිතලා මෙවින්දිත් මොකද කරන්නේ? නිමෙවම ටික 10 දක්වා අඩු කරගන්නවා. ඒක ආයතනයට හිත කරන්නේ. ඒ නිසා ආර්ථික විග්‍රහයේදී ඵලදායීතාවයත් එක්ක ගෙවන වැටුප වෙනස් විය යුතුයි කියලා අපි කියනවා. ඊළඟ සාධකය තමයි වැටුප් පිළිබඳ රටේ තියෙන නීති රීති අවම වැටුප් සීමාවන්. පුද්ගලිකාංශයේ සේවකයෙක් නම් ගෙවිය යුතු අවම වැටුප කීය. රාජ්‍යාංශයේ සේවකයෙක් නම් ගෙවිය යුතු අවම වැටුප් සීමාව කීයද? මේක රජය විසින් තීරණය කරන්නේ. කොරෝනා වෛරසයත් එක්ක ආර්ථිකයේ සමහර ශේෂ්ත්‍ර විශාල පසුබෑමකට ලක් වෙලා අද work from home කියලා සංකල්පයක් ඇවිල්ලා නිවසේ සිට වැඩ කරන්න. ඉතින් නිවසේ සිට වැඩ කරනවද නැත්ද? මේ නිවසේ සිට වැඩ කරන අයට කොහොමද වැටුප් ගෙවන්නේ කියන ප්‍රශ්නයක් මතුවේ. තමන්ට කැමති ගානක් ගෙවනවද මොකක්ද? ඒ නිසා රජය තීන්දුවක් ප්‍රකාශයට පත් කළා මේ නිවසේ සිටින වැඩ කරන අයට අවමය මාසකට රුපියල් 14500ක් හෝ ඒ අයගේ මූලික වැටුපෙන් අඩක් මේ දෙකෙන් වැඩි එක ගෙවිය යුතුයි කියලා. 14500ක් හෝ මූලික වැටුපෙන් අඩක් හෝ ඒ දෙකෙන් වැඩි එක ගෙවන්න ඕන. ඒ කියන්නේ මේ වැඩ කර කර හිටපු ශ්‍රමිකයෙකුගේ මූලික වැටුප රුපියල් 20000 නම් ඒකෙන් භාගයක් ගෙවුවොත් 10000යිනේ. එහෙම කරන්න බෑ. එයාට එහෙනම් 14500ක් ගෙවන්න ඕන. කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 40000යි කියලා හිතමු. එහෙනම් එයාට රජය කියලා තියෙන්නේ 14500ක් දාන්න කියලා. ඒක දාන්න බෑ. නීති විරෝධී. එහෙනම් එයාට 40000න් භාගේ ෆොන්සේක කීයද? 20000ක් ඔන්න මාසෙකට දාන්න ඕන. අන්න ශ්‍රමයට වැටුප් තීරණය වෙන්න මේ වැටුප් පිළිබඳ රටේ තියෙන නීති රීති බලපානවා.
ඒ වගේමයි ශ්‍රමිකයාට හෝ ශ්‍රමයට තියෙන වගකීම සහ අවදානම බලපානවා. කොපමණ වගකීමක් ශ්‍රමිකයාට තියෙනවද? ආයතනයක් පැත්තට අපි හැරුණොත් ආයතනයේ මේ තනතුරු ඉහළට යන්න කරන වැඩ ප්‍රමාණය සමහර විට අඩු වෙනවා. හැබැයි වගකීම් ප්‍රමාණය වැඩි වෙනවා. ආයතනයක කම්කරුවෝ ටික වැඩි වැඩක් කරනවා. නමුත් ඔවුන්ට තියෙන වගකීම ඉතා අඩුයි. ඊට වඩා ආයතනයේ සුපර්වයිසර්වරු අඩුවෙන් වැඩ කරන්නේ. නමුත් ඔවුන්ට වගකීම වැඩි. ඒ නිසා වැඩි වැටුපක් සුපර්වයිස් කරන අයට දෙන්න ඕන. ඊට වඩා කළමනාකරුවෝ සමහර විට වැඩ කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් වගකීම වැඩි. ඒ නිසා වැටුප වැඩි. ඔය අනාදි වශයෙන් වගකීමේ වගේම ශ්‍රමයට තියෙන අවදානම බලපානවා. විදුලි බල මණ්ඩලයේ ශ්‍රමිකයෙක් සේවකයෙක් වැඩ කරන්නේ අධි ධාරිතාවයත් සමග විදුලිය එක්ක කොයි වෙලාවේ සැරවැදීද දන්නේ නැහැ. ජීවිතක්ෂයට පත්වෙයිද දන්නේ නැහැ. අවදානම ඉහළයි. අන්න ඒ නිසා සාමාන්‍ය ටෙලිකොම් එකේ වැඩ කරන කෙනෙකුට වඩා වැඩි වැටුපක් විදුලි බල මණ්ඩලයේ වැඩ කරන ශ්‍රමිකයෙකුට ගෙවිය යුතුයි. අවදානම වැඩි. යුද්ධයට අපි මුහුණ දුන්න කාලේ සාමාන්‍ය රට ඇතුලේ සේවය කරපු හමුදා නිලධාරීන්ට වඩා යුද අවදානම් සහිත ප්‍රදේශවල සේවයේ යෙදිච්ච හමුදා නිලධාරීන්ට වැඩි දීමනා ප්‍රමාණයක් ගෙවන්න සිදු වුණා. මොකද අවදානම වැඩි. ඒ නිසා ශ්‍රමයට තියෙන වගකීම සහ අවදානම බලපානවා වැටුප් මට්ටම තීරණය වීම කෙරෙහි. ඊළඟ ප්‍රධාන සාධකය තමයි වෘත්තීය සමිති බලපෑම. ශ්‍රමය කියන සාධකය ගැන කතා කරද්දී අපි කිව්වා සංවිධානය වීම මගින් කේවල් කිරීමේ හැකියාවක් තියෙන නිෂ්පාදන සාධකයක්. ඒ නිසා වෘත්තීය සමිති ප්‍රබල වෙන්න වෘත්තීය ක්‍රියාකාරකම් ඉහළ යන්න වැඩි වැටුප් දිනා ගැනීමේ වැඩි හැකියාවක් තියෙනවා. අපි දකිනවා වෛද්‍යවරු නිරන්තරයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා වැටුප් වැඩි කරගන්නවා. හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා වැටුප් වැඩි කරගන්නවා. අන්න ඒ නිසා වෘත්තීය සමිති බලපානවා. ඊළඟ කාරණාව තමයි සමජාතීය ශ්‍රමය ලබන වැටුප. සමජාතීය ශ්‍රමය ලබන වැටුප. අපි ගුරුවරයෙක් ගත්තොත් මේ ගුරුවරයෙක් කියන වෘත්තියට ඒ අදාළ ශ්‍රේණියට ගෙවන වැටුපක් තියෙනවා. ඒ නිසා අලුතෙන් ගුරුවරයෙකු බඳවා ගනිද්දී ඒ අදාළ ශ්‍රේණියට අනුයුක්තව සිටින ශ්‍රමිකයා ලබන වැටුප තමයි ගෙවන්නේ හිමි වෙන්නේ. සමජාතීය ශ්‍රමය ලබන වැටුප කියලා. ඔබ ඔබේ ගෙදර වාහනේ පදවාගෙන යන රියදුරෙක් සොයනවා නම් ඔබ බලනවා අර අල්ලපු ගෙදර ඉන්න රියදුරාට කීයක් ගෙවනවද? පොඩ්ඩක් වටපිටාවේ සොයලා බලනවා සාමාන්‍යයෙන් රියදුරෙකුට කීයක් ගෙවනවද කියලා. ඒ ගෙවන ගානම විය යුතු නෑ. ඊට වඩා රුපියල් 500ක් 1000ක් 2000ක් අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් සමජාතීය ශ්‍රමය ලබන වැටුප බලපානවා ශ්‍රමිකයාට වැටුප තීරණය වීම කෙරෙහි. ඊළඟට බලපානවා එක් ආයතනයේ ආර්ථික ශක්තිය, ආර්ථික හැකියාව. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ආයතන තමන්ගේ ශ්‍රමිකයින්ට හොඳ වැටුපක් ගෙවන, හොඳ පහසුකම් දෙනවා. ආර්ථික ශක්තියෙන් අඩු ආයතන වල වැඩ කරන ශ්‍රමිකයින්ට ඒ කියන්නේ හම්බ වෙන වැටුප අඩුයි. ඒ නිසා ශ්‍රමයට වැටුප් තීරණය වෙද්දී මේ එක් ආයතනවල තියෙන ආර්ථික හැකියාව, ශක්තිය බලපානවා. එහෙනම් ඔන්න ශ්‍රමයට වැටුප් තීරණය වීම කෙරෙහි සාධක රාශියක් බලපෑම. ශ්‍රමය කියන නිෂ්පාදන සාධකය ගැන කතා කරද්දී වඩාත් වැදගත් වෙනවා ශ්‍රම විභජනය හා විශේෂීකරණය කියන සාධකය. ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත් ශ්‍රම විභජනය කියන සංකල්පය
හඳුන්වලා දුන්නා. Division of labor and specialization විශේෂීකරණය. නිෂ්පාදන ක්‍රියාවලිය විවිධ අධීරවලට බෙදලා කාණ්ඩවලට බෙදලා ඒ එක් අධීරයන් සඳහා වෙන්වෙන් වශයෙන් ශ්‍රමිකයන් අනුයුක්ත කරන්න පුළුවන්. එසේ නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ වූ අධීරයන් සඳහා වෙන්වෙන් වශයෙන් ශ්‍රමිකයන් අනුයුක්ත කිරීම ශ්‍රම විභජනය වශයෙන් සාම්ප්‍රදායිකව හඳුන්වනවා. නිෂ්පාදන ක්‍රියාවලිය රෙදි කියන අමුද්‍රව්‍ය කමිසයක් කියන නිමි භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි කොටස් වලට කාණ්ඩවලට බෙදනවා. කැපුම් අංශය, මැහුම් අංශය, බොත්තම් ඇල්ලීමේ අංශය, අයන් කිරීම සහ ඇසිරීම නැත්නම් පැක් කිරීම කියලා. මේ අධීරයන්ට බෙදලා එක් අධීරය සඳහා ශ්‍රමිකයන් වෙන්වෙන් වශයෙන් අනුයුක්ත කරනවා. මෙහෙම ශ්‍රම විභජනයට අනුව නිෂ්පාදනය සිදුවෙද්දී මේ ශ්‍රමකයන් පිරිසකට හිමි වෙන්නේ සීමිත කාර්ය කොටසක්. මේ සීමිත කාර්ය කොටස කාලයක් තිස්සේ දිගින් දිගටම කරනකොට ඒ කාර්ය සම්බන්ධයෙන් ඔවුන් විශේෂ දක්ෂතාවයක්, හැකියාවක්, නිපුණතාවයක් දක්වනවා. අන්න ඒක තමයි සාම්ප්‍රදායිකව විශේෂ ප්‍රාගුණ්‍ය කියලා කියන්නේ. ශ්‍රම විභජනයට අනුව නිෂ්පාදනය සිදු කිරීමේදී මේ ශ්‍රමිකයන්ට පැවරෙන සීමිත කාර්ය කොටස දිගින් දිගටම සිදු කිරීමෙන් ඒ කාර්ය පිළිබඳ ශ්‍රමිකයා ලබන පන්නරය, නිපුණතාවය, දක්ෂතාවය, විශේෂ ප්‍රාගුණ්‍ය එහෙම නැත්නම් විශේෂීකරණය කියලා කියනවා. නමුත් අද වෙනකොට අපි අද කතා කරන්නේ ශ්‍රම විභජනය කියන සංකල්පය වඩාත් වේගවත් වෙච්ච ආර්ථික වර්ධනයකට දායක වන සාධකයක් වශයෙන්. එනිසා අද මේ ශ්‍රමය බෙදලා මේ අය පුරුදු වෙලා විශේෂ ප්‍රාගුණ්‍යයක් යනකම් ඉන්න තරම් බලාගෙන ඉන්න තරම් කාලයක් නෑ. කාලය කිව්වේ හිඟ සම්පතක්, සීමිත සම්පතක්. කාලය කියන්නේ සල්ලි. එනිසා වර්තමානයේ වෙද්දී අපි අර්ථකථනය කරනවා නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන එක් නිෂ්පාදන අධීර සඳහා ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිතව යෙදවීම ශ්‍රම විභජනය කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අධීරයන් සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත වූ ශ්‍රමිකයන් යෙදවීම. දැන් අර ඉස්සර වගේ කපන අංශයට කට්ටිය අරගෙන කාලයක් තිස්සේ ගිහිල්ලා කැපීම සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක් වෙනකම් බලා ඉන්නවද? මහානාංශයට කට්ටිය දාලා කාලයක් යනකොට ඒගොල්ලෝ මෙහීම සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා වෙනවා. ඔහොම අවසානයේ අසුරනාංශයට ගිහිල්ලා ඒගොල්ලෝ පුරුදු වෙලා කාලයක් යනකොට ඇසිරීම සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා වෙනවා. එච්චර කල් බලාගෙන ඉන්න තරම් අද ආයතන කටයුතු කරන්නේ නැහැ. අද මොකද කරන්නේ? කැපුම් අංශයට එක්ස්පර්ට්ලා ටිකක් ගෙනල්ලා දානවා. මෙහුම් අංශයටත් එක්ස්පර්ට්ලා ටිකක් ගෙනල්ලා දානවා. බොත්තම් ඇල්ලීම, අයන් කිරීම, ඇසිරීම කියන මේ සෑම නිෂ්පාදන අධීරක් සඳහාම විශේෂ ප්‍රාගුණ්‍යයට ලක් වූ ශ්‍රමිකයන් යෙදවීම වර්තමානයේදී අපි ශ්‍රම විභජනය කියලා කියනවා. ලෝක ආර්ථිකය මුදල් භාවිතයත් එක්ක වෙනත් මාර්ගයකට ගෙන ගිය සාධකයක් විදිහට තමයි ශ්‍රම විභජනය සලකන්නේ. ශ්‍රම විභජනයේ වාසි ප්‍රතිලාභ benefits ශ්‍රම විභජනය හා විශේෂීකරණයත් එක්ක නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ තුලින් නිෂ්පාදනය වැඩි වෙනවා, නැත්නම් නිමැවුම වැඩි වෙනවා. කපන අය කපාගෙන යනවා, මහන අය මහගෙන යනවා, බොත්තම් අල්ලන අය අල්ලගෙන යනවා, අයන් කරන අය අයන් කරගෙන යනවා, අර කට්ටිය අසුරගෙන යනවා. නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ තුලින් නිමැවුම වැඩි වෙනවා සහ සාධක ඵලදායීතාවය වැඩි වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඔය සෑම අධීරක්ම එක්කෙනෙක් කරගෙන ගියා නම් එක් අධීරක සිට තව අධීරකට මාරු වෙන්න සිදු වෙනවා. එසේ මාරු වීමේදී එකක් කාලය වැඩිපුර වැය වෙනවා. ඒකේ ප්‍රතිඵලය ඵලදායීතාවය අඩු වෙනවා. එනිසා
ශ්‍රම විභජනයත් එක්ක නිෂ්පාදනය සිදු කරද්දී නිෂ්පාදන ක්‍රියාවලිය අධීරයන් සඳහා වෙන්වෙන් වශයෙන් සෑම අධීරකටම ගමන් කිරීමක් සිදු වෙන්නේ නෑ. ඒ නිසා කාලය ඉතුරු වෙනවා, ඵලදායීතාවය වැඩි වෙනවා. අපි ටේලර් ෂොප් එකකට ගියාම ඔය ටේලර් ෂොප් එකේ ශ්‍රම විභජනේ නෑ. හැබැයි මහා පරිමාණ ගාමන්ට් එකේ ශ්‍රම විභජනය තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ශ්‍රම විභජනය හරහා මහා පරිමාණ කර්මාන්තයන් බිහි වෙනවා. නිෂ්පාදනය මහා පරිමාණ වෙනවා. නිෂ්පාදනය මහා පරිමාණ වීම හරහා මහා පරිමාණ පිරිමැසුම් හට ගන්නවා. මේ මහා පරිමාණ පිරිමැසුම් හට ගැනීමේ ප්‍රතිඵලය ඒකකයක් නිපදවීම සඳහා දරන පිරිවැය, එහෙම නැතිනම් අපි කියනවා සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. ඒ නිසා ශ්‍රම විභජනය හා විශේෂීකරණය හරහා මහා පරිමාණ කර්මාන්තයන් බිහිවීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමටත් එමගින් ලාභදායීත්වය වැඩි කර ගැනීමටත් අවකාශය ලැබෙනවා. ඒ වගේමයි ශ්‍රම විභජනය හා විශේෂ ප්‍රාගුණ්‍යත් එක්ක නිෂ්පාදන ක්‍රියාවලිය ගමන් කරද්දී මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධීරක්ම සිදු වෙන්නේ ඒ පිළිබඳ හසල දක්ෂතාවයක් තියෙන, නිපුණතාවයක් තියෙන ශ්‍රමිකයින් අතින්. සෑම අධීරක්ම නිම කරන්නේ එක්ස්පර්ට්ලා විසින්. කපන්නේ එක්ස්පර්ට්ලා, එනිසා අපත යන්නේ නෑ, නාස්‍ය අඩුයි. මහන්නේ එක්ස්පර්ට්ලා, බොත්තම් අල්ලන්නේ එක්ස්පර්ට්ලා, අයන් කරන්න එක්ස්පර්ට්ලා, ඇසිරීම කරන්න එක්ස්පර්ට්ලා. එනිසා සියලු අධීරයන් විශේෂ ප්‍රාගුණ්‍යයකට ලක් වූ ශ්‍රමිකීන් අතින් නිමවන නිසා අවසාන වශයෙන් බිහිවන භාණ්ඩේ ගුණාත්මක බව ඉහළ මට්ටමක පවතිනවා කියලා අපි කියනවා. එනිසා නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ යනවා ශ්‍රම විභජනය හා විශේෂීකරණය සමග. ඊළඟ වාසිය තමයි කිසියම් ආයතනයක ශ්‍රම විභජනය විශේෂීකරණය තියෙනවා නම් ප්‍රාග්ධන භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර භාවිතය පහසු වෙනවා. අපි හිතුවොත් එහෙම කිසියම් ආයතනයක මේ නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රම විභජනයකට ලක් වෙන්නේ නැහැ. සෑම ශ්‍රමිකයෙක්ම මේ ක්‍රියාවලියේ සෑම අධීරක්ම කරනවා. එතකොට වැඩ කරනවා නම් ආයතනයක 50ක්, ඒ 50 දෙනා හැම නිෂ්පාදන අධීරක්ම ක්‍රියාවට නංවනවා. දැන් මෙතනට කිසියම් තාක්ෂණික වෙනසක් නිසා අලුත් ප්‍රාග්ධන භාණ්ඩයක් ගෙනත් දාන්න තියෙන හැකියාව අඩුයි. මොකද 50 දෙනාම ඕක අත ගහන්න ගියොත් එක් පැත්තකින් කාලය නාස්ති වෙනවා, අනිත් එකකින් යන්ත්‍රය ඉක්මනින්ම කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා ප්‍රාග්ධන භාණ්ඩ භාවිතයට ආයතනය මැලිකමක් දක්වනවා ශ්‍රම විභජනය නැතිනම්. නමුත් ශ්‍රම විභජනය තියෙනවා නම් අර අධීරක ඉන්නේ ශ්‍රමිකයන් සුළු සංඛ්‍යාවයි, 10 නම් 10යි, 15 නම් 15යි, 20 නම් 20යි. එතනට මැෂින් එකක් ගෙනල්ලා දානවා, හරි දෙකක් හරි තුනක් හරි. එතකොට ඒගොල්ලෝ විතරයි මෙතන කටයුතු කරන්නේ, අනවශ්‍ය ලෙස කාලය නාස්ති වෙන්නේ නැහැ. කීප දෙනයි මැෂින් එකත් එක්ක ගනුදෙනු කරන්නේ, නිසා මැෂින් එකේ ආයු කාලයත් වැඩි, ඵලදායීතාවයත් වැඩි. නිසා ප්‍රාග්ධන භාණ්ඩ භාවිතය පහසු වෙනවා ශ්‍රම විභජනය තියෙනකොට. ඒ වගේමයි අපි කියනවා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසුයි. යම්කිසි ආයතනයක ශ්‍රම විභජනයක් නැහැ. ශ්‍රමිකයන් 50 දෙනෙක් වැඩ කරනවා. මේ 50 දෙනාම තමන්ගේ කාර්යය තනි තනිවම සියල්ල කරගන්නවා. කපන එකත් කරනවා, මහන එකත් කරනවා, බොත්තම් ඇල්ලීමත් කරනවා, අයන් කිරීමත් කරනවා, ඇසිරීමත් කරනවා. දැන් පුහුණු වැඩසටහනක් අපි හිතමු අලුත් ඇඳුමක් පිළිබඳ පුහුණු සැසියක්. මේ ඇඳුම කොහොමද කටින් කරන්නේ, කට් කරන්නේ කොහොමද කියලා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ආයතනය උත්සාහ දරනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වැඩසටහනට ආයතනයේ ඉන්න සේවකයෝ 50 දෙනාම සහභාගී කළොත් අන්න ආයතනය එදාට වහන්න වෙනවා. ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් 10 දවස් 5කට වැඩසටහන කරන්න ගියොත් ඒ වැඩසටහනට එන කෙනාට ආයි දවස් 5කට ගෙවන්න වෙනවා. එතන ආයි කාලය නාස්ති වෙනවා. ඒ නිසා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට
ඇල්මක් දක්වන්නේ නැහැ ශ්‍රම විභජනයක් නැති තැන. නමුත් ශ්‍රම විභජනයේදී අර සීමිත පිරිසයි ඒ කාර්ය නිරත වෙන්නේ ඒගොල්ලන්ට පුහුණු වැඩසටහන් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා ඔන්න ශ්‍රම විභජනය සහ විශේෂීකරණයත් එක්ක බිහිවෙච්ච ආර්ථික ප්‍රතිලාභ වාසි ටික ගැන අපි කතා කළේ. නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වෙනවා, නිමවම වැඩි වෙනවා, සාධක ඵලදායීතාවය වැඩි වෙනවා, කාර්යයක සිට තවත් කාර්යයකට මාරු වීමක් නැති නිසා කාලය ඉතුරු වෙනවා, මහා පරිමාණ කර්මාන්තයන් බිහිවීම හරහා මහා පරිමාණ පිරිමැසුම් ඇති වෙලා නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා, නිපදවන භාණ්ඩවල ගුණත්වය ඉහළ යනවා, ප්‍රාග්ධන භාණ්ඩ භාවිතය සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වෙනවා කියන එක. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා වගේ ශ්‍රම විභජනය හා විශේෂීකරණයේ අවාසිත් තියෙනවා. අපි කියනවා ශ්‍රමිකයන් යාන්ත්‍රිකකරණයට ලක් වෙනවා. මිනිස්සු යන්ත්‍ර බවට පත් වෙනවා. කාලයක් තිස්සේ රෙදි ටික කපාගෙන යනකොට ටික දවසකින් කපනව නෙවෙයි කැපෙනවා. යන්ත්‍ර වෙලා. මහනව නෙවෙයි මැහෙනවා. බොත්තම් අල්ලනව නෙවෙයි එල්ලෙනවා. අපි කොච්චර ගුණත්වෙන් ඉහළයි කිව්වත් සමහර අපි කඩෙන් ෂර්ට් එකක් මිලදීගෙන බොත්තම දාන්න හදනකොට බොත්තම ගැලවිලා අතට එනවා. එක පාරක්වත් ඇන්දේ නැහැ. අන්න අල්ලලා නෙවෙයි දරුවනේ ඇල්ලිලා. අයන් කරනව නෙවෙයි අනේ අයන් ඔටෝ වෙලා. අසුරනව නෙවෙයි නිකන් ඔහේ ඇසිරෙන තත්ත්වයට පත් වෙලා. ඒ නිසා ශ්‍රමිකයන් යාන්ත්‍රිකකරණයට ලක් වෙනවා. ඒ වගේමයි නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ එක් අදියරක් අඩාල වුණොත්, අඩපණ වුණොත් මුළු නිෂ්පාදන ක්‍රියාවලියම එක්ක අඩාල වෙනවා, එහෙම නැත්නම් අඩපණ වෙනවා. කපන්නේ කට්ටියක්, මහන්නේ තව කට්ටියක්, පොත්තන් අල්ලන්නේ තව ටිකක්, අයන් කරන්නේ අසුරන්නේ වෙනම කණ්ඩායම්. ඒ නිසා කිසියම් දවසක මේ කැපුම් අංශේ අය ආවේ නැතිනම් හෝ ඒගොල්ලෝ වැඩ වර්ජනයක් නම් කැපුම් නෑ කියලා කියන්නේ මහන්නත් නෑ, බොත්තම් අල්ලන්නත් නෑ, අයන් කරන්නත් නෑ, අසුරන්නත් නෑ. මුළු නිෂ්පාදන ක්‍රියාවලියම එනහිටිනවා. ඒ වගේම අපි කියනවා මේ නිදහස් ශ්‍රම සංචලනය කියන එක සීමා වෙනවා. ශ්‍රමිකයා එක කාර්යයකට පමණක් සීමා වෙලා තියෙනවා. එයාගේ වැඩේ වාඩි වෙච්ච වෙලේ ඉඳලා මහනවා. කෑම කනවා මහනවා. තේ එකක් බොනවා මහනවා. ගෙදර යනවා. පහුවදාව එකම කාර්ය දෙකින් දිගටම කරන්නේ. ඒ නිසා සංචලනය සීමා වෙනවා. ඒ වගේමයි ශ්‍රමිකයන් පරාරෝපණයට ලක් වෙන්න පුළුවන්. මේ ශ්‍රමිකීන්ගේ පෞද්ගලික දක්ෂතාවයන් හැකියාවන් වර්ධනය කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. යම් සීමාකාරී කාර්යයකට මෙයාලා සීමා වෙනවා. ඒ නිසා ශ්‍රම විභජනය හා විශේෂීකරණයේ අවාසි ගැනයි අපි මේ කතා කරමින් ඉන්නේ. ඊළඟ එක තමයි වෘත්තීය රෝග හට ගන්න පුළුවන්. වෘත්තීයමය ආබාධ හට ගන්න පුළුවන්. කාලයක් තිස්සේ එකම කාර්ය දිගින් දිගටම කරගෙන යාම නිසා මේ කාර්යය එපා වෙනවා එකක්. අනිත් එක තමයි වෘත්තීය රෝග ආබාධ හට ගන්නවා. ඒ නිසා යම් ආයතනවල යම් කාර්යයන් දිගින් දිගටම කිරීම නිසා සමහරුන්ට පිළිකා තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒ එන ඩස්ට් එකත් එක්ක ඒක ඔවුන්ට අනාගතයේදී ආබාධ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. සිසිල් බීම නිෂ්පාදන ආයතනවල ශ්‍රම විභජනයත් එක්ක මැෂින් යොදාගෙන හෝ බෝතල් හේදීම කියන එක සිදු වෙනවා. සමහරු අතින් බෝතල් හෝදනවා. එනිසා මේ කාලයක් තිස්සේ බෝතල් හෝදලා අත පය හැම යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. රෝගාබාධ හට ගන්නවා. වෘත්තීයමය වශයෙන් රෝගාබාධ හට ගන්නවා. ඒ නිසා අපි කියනවා ශ්‍රම විභජනය හා විශේෂීකරණය හරහා ශ්‍රමිකයන් යාන්ත්‍රිකකරණයට ලක් වුණා, කාර්යය එපා වුණා, නිෂ්පාදන ක්‍රියාවලිය හෝ
අඩපණවීමේ හැකියාව තියෙනවා. ශ්‍රමය නිදහස් සංචලනයෙන් සීමා වෙනවා. ශ්‍රමිකයින්ගේ පුද්ගලික දක්ෂතා හැකියාවන් වර්ධනය කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි වෘත්තීය සමිති බලවත් වෙනවා. ඒ නිසා වෘත්තීය ක්‍රියාකාරකම් වෘත්තීය අරගලයන් වැඩි වෙන්න පුළුවන්. කැපුම් අංශයේ අයට ගිහිල්ලා කියන්න පුළුවන් අපේ වැටුප දවසකට රුපියල් 500කින් වැඩි කරන්න ඕන. එහෙම වැඩි නොකළොත් අපි හෙට ඉඳන් වැඩට එන්නේ නැහැ. ජයරත්න අපි වර්ජනය කරනවා වැටුප රුපියල් 500කින් වැඩි කළේ නැත්තම්. දැන් කැපුම් අංශය වැඩට ආවේ නැත්තම් මහාන අංශය වැඩට එනවා. බොත්තම් අල්ලන අංශයත් එනවා. අයන් කරන අයත් එනවා. අසුරන අයත් එනවා. නමුත් ඒගොල්ලන්ට වැඩ නැහැ. කිසිදු නිමැවුමක් බිහි වෙන්නේ නැහැ. නමුත් අරගොල්ලෝ වැඩට ආපු නිසා උන්ට වැටුප් ගෙවන්නත් සිදු වෙනවා. ඒ නිසා අන්න ඒ වෘත්තීය ක්‍රියාකාරකම නිසා වැඩි වැටුප් ඔවුන්ට ගෙවන්න වෙනවා. වෘත්තීය ක්‍රියාකාරකම් ප්‍රබල වෙනවා. ශ්‍රම විභජනයක් නැහැ කියලා හිතමු. සේවකයෝ 50 දෙනෙක් වැඩ 50 දෙනාම කපා ගන්නවා. 50 දෙනාමයි මහන්නේ. 50 දෙනාම බොත්තම් අල්ලනවා. ඒගොල්ලෝ ඔබ තමයි අයන් කරන්නේ. එයාලා විසින්මයි අසුරන්නේ. ශ්‍රම විභජනයක් නැහැ. ඒ නිසා සේවකයෝ දෙන්නෙක් හරි 5 දෙනෙක් කර ගිහිල්ලා කියනවා අපේ වැටුප රුපියල් 500කින් වැඩි කරන්න ඕන දවසකට. එහෙම නැත්තම් අපි වැඩ කරන්නේ නැහැ. ආයතන බලනවා රයිට් හරි. දෙන්නෙක් එන්නේ නැත්තම් 5 දෙනෙක් එන්නේ. ඉතුරු 45 දෙනා වැඩ. ප්‍රශ්නයක් නැහැ. ඒ පහ නැති වුණා කියලා ආයතනය වැහෙන්නේ නැහැ. ඒ නිසා වැඩි වැටුප් දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අන්න වෘත්තීය ක්‍රියාකාරකම් වල ප්‍රබලතාවය වැඩි වෙනවා ශ්‍රම විභජනය හා විශේෂීකරණයත් එක්ක. හොඳයි. දැන් අපි බලමු විදේශ සේවා නියුක්තිය කියන සංකල්පය පිළිබඳව. රැකියා අපේක්ෂාවෙන් දේශීය ශ්‍රමිකයන් පිටරටට සංක්‍රමණය වීම අපි විදේශ සේවා නියුක්තිය එහෙම නැත්නම් ජාත්‍යන්තර ශ්‍රම සංචලනය කියලා කියනවා. රැකියා සොයා දේශීය ශ්‍රමිකයන් බාහිරට සංක්‍රමණය වීම. ශ්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව සාමාන්‍යයෙන් වර්ෂයකට ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් රැකියා අපේක්ෂාවෙන් විදේශගත වෙනවා. 2,10,000ක් 2,18,000ක් යනාදී වශයෙන් පසුගිය වසර දෙක තුළ රැකියා සඳහා විදේශගත වෙලා තියෙනවා. ඒ කියන්නේ රැකියාවක් අපේක්ෂාවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා විධිමත් ලෙස ගුවන් ටිකට් පතක් මිලදීගෙන විදේශගත වෙච්ච අයව. එසේ නොමැතිව නැතලි මීගමුවෙන් හලාවතින් බෝට්ටුවේ නැගලා ගිය අය රොවෙන් ස්ටුඩන්ට් වීසා වශයෙන් නැත්තම් අධ්‍යාපනය සඳහා කියලා පිටරටට ගිහිල්ලා රැකියා කරන අය ඔය ලක්ෂ 2 කියන සංඛ්‍යා ලේඛන ඇතුලේ සඳහන් වෙලා නැහැ. බෝට්ටුවේ ගිය අය නැහැ. අධ්‍යාපනය සඳහා ගිහිල්ලා රැකියා කරන අය නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා විධිමත් ලෙස රැකියා සොයා පිටරටට සංක්‍රමණය වූ පිරිස තමයි අපි විදේශ සේවා නියුක්තිය නැත්නම් ජාත්‍යන්තර ශ්‍රම සංචලනය කියලා කියන්නේ. සෑම දෙයකම දෙපැත්තක් තියෙනවා වගේ රැකියා සඳහා දේශීය ශ්‍රමිකයන් විදේශයන් කරා ගමන් කිරීමේ වාසි අවාසි තියෙනවා. සොයිසා පළවෙනි එක තමයි විශාල වශයෙන් විදේශ විනිමය රට තුලට ගලාගෙන එනවා. ලංකාවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ප්‍රභවයක් තමයි මේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ටික. විදේශ සේවා නියුක්තිකයන් මෙහෙට එවන සල්ලි ටික අපි ඒවා විදේශීය ප්‍රේෂණ කියලා කියනවා. සේවා නියුක්තිකයන් විසින් එවන. ඒ නිසා අති විශාල විනිමය ප්‍රමාණයක් රට තුළට වාර්ෂිකව ගලාගෙන එනවා.
අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අවුරුද්දකට ලක්ෂ 2ක් කියලා කියන්නේ ආසන්න අවුරුදු 10 ඇතුලේ දේශීය ශ්‍රමිකයන් ලක්ෂ 20ක් පමණ විදේශගත වෙලා ඉන්නවා. මේ එක ශ්‍රමිකයෙකු මාසෙකට රුපියල් 10000ක් තමන්ගේ පවුලට රටට එව්වොත් එහෙම මාසෙකට එනවා විදේශ විනිමය වශයෙන් ලක්ෂ 20 වැඩි කිරීම 10000. අවුරුද්දකට ලක්ෂ 20 වැඩි කිරීම 10000 වැඩි කිරීම සොයිසා 12. ඉතින් මහිම රුපියල් 10000ක් එවන්න රට යන්න ඕනද? 12නේ නෑ නේද? එහෙනම් ඊට වඩා එවනවා. ජයරත්න ඒ කියන්නේ අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට ඇතුළට ගලාගෙන එනවා. මේ විදේශ විනිමය ටික හේතු වෙනවා. මේ ප්‍රේෂණ ටික හේතු වෙනවා රටේ විනිමය අනුපාතිකය ස්ථාවර කරන්න. නැත්නම් විනිමය අනුපාතිකය තීරණය කරන්න. ඩොලර් එක ආරක්ෂා කරගන්න, රුපියල ආරක්ෂා කරගන්න මේකේ අගය තීරණය වෙන්නේ මේ එන විදේශ විනිමය ප්‍රමාණය මත. මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොවිඩ් ලෝකෙටම බලපාලා තියෙනවා. ඒ නිසා විදේශීය ශ්‍රමිකයන් සමහරු ලංකාවට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ගේ විදේශ රැකියා හිමි වෙලා තියෙනවා. ඒ නිසා රට තුලට එන විදේශ විනිමය ටික, විදේශ ප්‍රේෂණ ටික අඩු වෙලා, ඒ නිසා ඩොලර් පම්ප් වෙන්නේ නැහැ රට ඇතුළට. හෝ ඒ පම්ප් වීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා, ඒ නිසා ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ රුපියල අඩු වීමේ අවදානම තියෙනවා. ඒ නිසා විවිධ ආනයන සීමා ගෙනල්ලා රජය මේ තත්ත්වය පාලනය කරන්න උත්සාහ දරනවා. ඒ නිසා රටේ විනිමය අනුපාතිකය තීරණය කරන්න මේක වැදගත්. ඒ වගේමයි රටේ විරැකියාව අවම කරන්න මේ විදේශ සේවා නියුක්තිය හේතු වෙනවා. ඔබ දන්නවා වසරකට රැකියා සඳහා ලක්ෂ 2ක් යනවා අවම වශයෙන්. රජයක් බලයේ ඉන්න අවුරුදු 5ක කාල සීමාව ගත්තොත් ලක්ෂ 10ක් විදේශගත වෙලා රැකියා සඳහා. ඉතින් මේ ලක්ෂ 10 රට ඇතුළේ හිටියොත් මේ ලක්ෂ 10ට රැකියා දෙන්න කිසිදු රජයකට හැකියාවක් තියෙයිද වසර 5ක් ඇතුළේ? ඉතා සීරු කාරණාවක්. ඒ නිසා ඔන්න රටේ විරැකියාව අවම කරන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේමයි දරිද්‍රතාවය අවම වෙනවා. විදේශගත වූවන්ගේ පවුල්වල කුටුම්බවල ජීවන මට්ටම උසස් වෙනවා. අද අපි බැලුවොත් එහෙම මීගමුව පැත්තට ගිහිල්ලා, හලාවත පැත්තට ගිහිල්ලා නැතලි නේද? මේ විදේශගත වූ අය, ඉතාලියේ ඉන්න අය, ඕස්ට්‍රේලියාවේ ඉන්න අය රට පුරාම ඉන්නවා. ඒගොල්ලෝ ගෙයක් හදලා, ලස්සනට ගාඩන් එක හදලා, හොඳ ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ ටිකක් මිලදීගෙන, වාහනයක් අරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒ නිසා අපි කියනවා විදේශගත වූවන්ගේ ජීවන තත්ත්වය, එහෙම නැත්නම් භෞතික ජීවන තත්ත්වය උසස් වෙනවා. ලංකාවේ ඉඳලා ඕක කරන්න හැදුවා නම් රුපියල් 40000ක මාසෙකට පඩියක් අරගෙන රුපියල් 30000ක් කන්න බොන්න වියදම් කළා. රුපියල් 10000ක් මාසෙකට ඉතිරි කළොත් අවුරුද්දට ඉතුරු කරන්න පුළුවන් කීයද? 1,20,000යි. අවුරුදු 10ක් ඉතිරි කළොත් ලක්ෂ 12ක් යනවා. ඉතිරි කරගන්න පුළුවන් දෙයියනේ කියලා අවුරුදු 10කට ලක්ෂ 12. අවුරුදු 50ක් ඉතිරි කළොත් ලක්ෂ 60ක් ඉතිරි කරගන්න පුළුවන්. අවුරුදු 50ක් මාසෙකට 10 ගානේ ඉතිරි කළොත් ඉතින් කවද ගයක් හදන්නද? කෝටියක් විතර යනවා ගයක් හදන්න. රුපියල් 10,000 මාසෙකට ඉතිරි කළා අවුරුදු 50කින් තමයි ලක්ෂ 60ක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක්. නමුත් විදේශගත වෙච්ච අය පිටරට ගිහිල්ලා සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් 6ක් යනකොට හොඳ ගෙයක් දොරක් හදා ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා, ඉඩම් කැලක් දෙකක් මිලදී ගන්නවා. ඒ නිසා එකක් ජීවන මට්ටම උසස් වෙනවා, අනිත් පැත්තෙන් ඒකේ ප්‍රතිඵලය දරිද්‍රතාවය අවම වෙනවා. ඒ වගේමයි මේ විදේශ විනිමය විශාල වශයෙන් රට තුළට ගලාගෙන එනවා. මේ ගලා ඒම හරහා රටේ ගෙවුන්ශේෂ ප්‍රශ්න, ගෙවුන්ශේෂ ගැටලු
විසඳා ගැනීම සඳහා හැකියාව ලැබෙනවා. ඒ නිසා විදේශ සේවා නියුක්තියෙන් ඔන්න රටට ලැබෙන ආර්ථික වාසි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. විරැකියාව අවම වෙනවා. විනිමය අනුපාතිකය තීරණය කරන්න සාවර කරන්න වැදගත් වෙනවා. ගෙවුම් ශේෂ ගැටලු අවම කරන්න වැදගත් වෙනවා. දරිද්‍රතාවය අවම කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේමයි විදේශගත වූවන්ගේ කුටුම්බවල ජීවන තත්ත්වය උසස් වෙනවා. විදේශ සේවා නියුක්තිය අවාසි. රැකියා සොයා රටේ ශ්‍රමිකයන් රට හැරදාලා යනවා. මේකේ පළවෙනි අවාසිය තමයි බුද්ධි ගලනය. බුද්ධිමතුන් රට හැර යාම. අනේ අපේ රටේ ඉඳලා ගයක් හදාගන්නේ කොහොමද? වාහනයක් මිලදී ගන්නේ කොහොමද? ණය ටික බේරගන්නේ කොහොමද? ජීවන තත්ත්වය ඉහළට දමා ගන්නේ කොහොමද? මේ ප්‍රශ්න ටික තියෙන නිසා රටේ බුද්ධිමතුන් රට හැරදා යනවා. ඒ නිසා බුද්ධි ගලනය විශාල පාඩුවක් රටට. දෙක විදේශ රටවල් මත යැපෙන පරාදීන ආර්ථිකයක් බිහි වෙනවා. විදේශ රටවල් මත යැපෙන පරාදීන ආර්ථිකයන් අපිට සිදු වෙනවා මේ විදේශීය රටවල් ගහන පදේට පාද තබන්න. අපි උදාහරණයකට ගත්තොත් මැද පෙරදිග ලංකීය ශ්‍රමිකයන් මිලියනයකට වඩා ඉන්නවා. මැද පෙරදිග කලාපයේ. ඒ නිසා අපිට මේ විදේශීය ශ්‍රමිකයන් තමන්ගේ රටට යන්න කියලා මව් රටට යන්න කියලා ඒ රටවල් කිව්වොත් එහෙම මිලියනයක් එකහමාරක් ඔන්න ලංකාවට එන්න ගන්නවා. එතකොට අපි මොනවද කරන්නේ? අපි කොහොමද ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නේ? ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, කැනඩා, USA, UK වගේ නෙවෙයි මැද පෙරදිග. TR හම්බ වෙන්නෙත් නෑ, PR හම්බ වෙන්නෙත් නෑ, සිටිසන් හම්බ වෙන්නෙත් නෑ. ඒ නිසා අවුරුදු 20ක් හිටියත් ඉන්න පුළුවන්. හැබැයි TR, PR, සිටිසන් නෑ. ඒ නිසා අපිට සිදු වෙනවා ඔවුන් කියන දේවල් කරන්න. ඒ නිසා විදේශ රටවල් මත යැපෙන පරාදීන ආර්ථික රටාවන් බිහි වෙනවා. සමහර අය නැගහලා එවනවා, සමහර අය පුච්චනවා. නමුත් අපිට ඍජු තීරණ ගන්න හැකියාවක් නැහැ. අපි මෙන් පස්සේ එක්කෙනෙක්වත් යවන්නේ එහෙම කියන්න තරම් හැකියාවක් අපිට නැහැ. මොකද අපි පරාදීනයි. විශාල සංඛ්‍යාවක් ඒ රටවල රැකියාවේ නිරත වෙනවා. ඊළඟ එක තමයි මේ විදේශ රැකියා ටික අහිමි වෙච්ච දාට, මේ විදේශ ප්‍රේෂණ ටික අහිමි වෙච්ච දාට දේශීය ආර්ථික ගැටලු හිතා ගන්න බැරි වශයෙන් උත්සන්න වෙන්න පුළුවන්. අද වෙනකොට පොඩි අවදානමක් ඇවිල්ලා කිව්වේ ඒකනේ. කොවිඩ් නිසා අනේ ගොඩක් අය ලංකාවට ඇවිල්ලා ඒ රටවල් එපා කියලා ඇවිල්ලා තියෙනවා මෙහි ජීවිතය බේරා ගැනීම සඳහා. එතකොට මේ අයට අපි රැකියා දෙන්නේ කොහොමද? ආයෙ ගියේ නැත්තම් දැන් පිට රටවල ඉඳලා අර කියන විදිහට ඩොලර් හෝ විදේශ විනිමය එන්නේ නැහැ. ඒ නිසා ඩොලර් එක ශීඝ්‍රයෙන් උඩ යන්න පුළුවන් අතහැරලා දැම්මොත් අන්න අපේ ආර්ථික ගැටලු උග්‍ර වෙනවා. විරැකියාව වැඩි වෙනවා. රටකට අවුරුද්දකට ලක්ෂ 2ක් ගියා. දැන් මේ අවුරුද්ද එහෙම රට ගිය පිරිස ඉතා අඩුයි. මොකද මාර්තු මාස වෙද්දි කොවිඩ් පටන් ගත්තා. තාම කොවිඩ්. ඒ නිසා විදේශ රැකියාවලට අලුතෙන් යන පිරිස මේ අවුරුද්දේ ශීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. ඒ තුලින් රටේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. අර විදේශ රටවල රස්සා කරන අය මෙහෙට ආවොත් ජීවත් වීම සඳහායි කියා ඔන්න අපේ ආර්ථික ප්‍රශ්න ටික උග්‍ර වෙනවා. ඒ වගේමයි අනුකරණීය ප්‍රතිවිපාක බිහි වෙනවා. සමාජ සංස්කෘතික ගැටලු මතුවෙනවා. වැරදි පරිභෝජන රටාවන්ට හුරු වෙනවා. විදේශ රටවල තියෙන සංස්කෘතිය වෙනස්. සමහර තැන්වල තාත්තයි පුතයි දෙන්නම එකට වාඩි වෙලා රහමෙර පානය කරනවා. සමහර රටවල අය එහෙමයි. ඒ නිසා ඔන්න වැරදි පරිභෝජන රටාවන් ඇවිල්ලා අනුකරණීය ප්‍රතිවිපාක. ලංකාවට රූපවාහිනිය එන්නත් කලින් දරුවනේ ලංකාවේ ඇතුලේ රූපවාහිනී තිබුණා. විදේශ රටවල රැකියා කරපු අය රටේ ඉඳලා එනකොට මෙහෙට අරගෙන ආවා එක එක.
එනිසා අනුකරණය කරන්න පටන් ගත්තා විදේශ රටවල්. ඒ නිසා අපි කියනවා විදේශ රටවල් මත යැපෙන පරාදීන ආර්ථිකයන් බිහි වෙනවා. වැරදි පරිභෝජන රටාවන් සමහරු ගෙම්බොද කැරපොත්තද ගැරඩිද ගොළුබෙල්ලොද කනවා වෙන්න පුළුවන් සමහර රටවල අය. එනිසා මේවට හුරු වෙන්න පුළුවන්. මේවා අනුකරණය කරන්න පුළුවන්. සමාජීය හා සංස්කෘතික මේ වශයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. තාත්තා රට ගියා, අම්මා ලංකාවේ තනි වෙනවා. ඒ හරහා අම්මට සමාජයේ මුහුණ දීමේදී බරපතල ගැටලු ඇති වෙන්න පුළුවන්. තාත්තගේ රැකවරණේ නැතුව මේ දරුවා හෝ දෙන්නත් සමග හෝ තනිවම මේ සමාජයේ ඉන්නවා කියලා කියන්නේ ඉතා අසීරු කාරණාවක්. ඒ නිසා සමාජීය ප්‍රශ්න ඇති වෙනවා. සංස්කෘතික ගැටලු ඇති වෙනවා. දරුවෝ ටිකක් ලොකු වෙගෙන එනකොට ඒ දරුවන්ට තාත්තගේ ආදරේ ඕන වෙනවා. ඒක නොලැබී යනකොට ගැහැණු දරුවෙක් නම් පිටින් ආදරේ හොයන්න පටන් ගන්නවා. පිරිමි දරුවෙක් වුණත් එහෙම වෙන්න පුළුවන්. මේ රැකවරණය පියාගේ නැති වෙනකොට විවිධ සමාජයේ තියෙන විවිධ අපචාර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ආදරය නොලැබීම, රැකවරණය නොලැබීම නිසා ගැටලු තියෙන්න පුළුවන්. ඒ නිසා විදේශගතවන්ගේ භෞතිකමය වශයෙන් ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පැවතුණත් අධ්‍යාත්මිකමය වශයෙන් පවුල් ඇතුළේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා විදේශ සේවා නියුක්තියේ වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. මේ දෙකෙන් බරපැත්ත මොකක්ද කියලා තරාදියක්සේ බලාගෙන හිතලා බලලා තීරණය කළ යුතුයි. විදේශ රැකියාව සඳහා යොමු වෙනවාද, එහෙම නැත්නම් විදේශ රැකියාව සඳහා යොමු වෙන්නේ නැද්ද කියලා. හොඳයි, එහෙමනම් අපි අද දවසේ කතා කළා භූමිය කියන නිෂ්පාදන සාධකය සහ ශ්‍රමය කියන නිෂ්පාදන සාධකය පිළිබඳව. නිෂ්පාදන සාධක 4ක් තිබුණා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය කියලා. අපි ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක දෙක පිළිබඳව ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙමනම් ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.